බොහොම ගෞරවයෙන් නමස්කාර පූර්වකව අද මෙත්නෙත් පාවල වෙනුවෙන් අපි ආරාධනා කළේ ගම්පහ විශ්වවිද්‍යාල ශ්‍රී සුදර්ශන ධර්මනිකේතනාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිතු පූජනීය කැටවල හේමාලෝක අපේ නායක හඳුනන ආසෙට උන්වහන්සේ සදහැසිතින් ගෞරවයෙන් පිළිගෙන මෙත්නෙත් පාමුල ආරම්භ කරන්නට සූදානම් වන මොහොතේ සිහිපත් කරන්නට ඕන හෙට දිනය පුරපසළොස්වක පොහෝ දිනෙන් මෙවර වස් ආරාධනා කිරීමේ පින්කම් සිදු වෙන පොහෝ දිනේ FM රේඩියෝ ජාතිය නාලිකාව මෙවර ඒ සඳහා යොමු වෙන්නේ ඓතිහාසික දෙවනගල පුදබිමේ සිටයි බුදුරජාණන් වහන්සේගේ වාමශ්‍රී අතිදරතා වහන්සේ වැඩ සිටි උතුම් වූ පුදබිමක් දෙවනගල ඓතිහාසික පුදබිම වර්තමානයේදී මේ ආක්‍රමණයන්ට ගොදුරු වූ පවතින පුදබිමක් කෙසේ නමුත් එහි වැඩ හිඳින පූජනීය වන්දනීය පැතිරිකිරිය පුණ්‍යසාර ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආරම්භය උන්වහන්සේ ප්‍රධාන කොටගත් සාසුතර මහා සංඝරත්නය උදෙසා වැසිසල් පූජා කිරීම හෙට සන්ධ්‍යාවේදී නෙත් රේඩියෝ විසින් සිදු කරනවා. පුරපසළොස්වක පොහෝ දින ශ්වේත පූජා සඳහන් වැඩසටහන මෙවර දෙවනගල පුදබිමේ සිට අලුයම සිට ක්‍රියාත්මක වෙනවා. එනිසා සීල සමාදාන වැඩසටහනට ඒ ආසන්න ප්‍රදේශයකට අපි සහභාගී වන්නට ආරාධනා කරනවා. වගේම බොහෝ දිනෙක විමසනවා මෙවර මේ පින්කම වෙනුවෙන් සහ සම්බන්ධ වන්නට. නමුත් රටේ පවතින තත්ත්වයක් එක්ක ආරක්ෂාව පිළිබඳව පවතින කොරෝනා වෛරසය නිසා ඇති වී තිබෙන අවදානම් සහගත තත්ත්වය නිසා අපි ජනතාවට වැඩි වශයෙන් මේ සඳහා ආරාධනා කරන්න. කෙසේ නමුත් මේ ප්‍රදේශයේ ඉන්න නැත්නම් ඒ සඳහා සහසම්බන්ධ වෙන්නට හැකියාව තියෙනවාගත් සිහිපත් කරමින් මෙත්නෙත් පාමුලේ ධර්මානුශාසනාව වෙතට යොමු වෙන්නට බලාපොරොත්තු වෙනවා. අද ධර්මදේශනාවේ පින්බර දායකත්වයෙන් කටයුතු කරන්නේ දෙල්ගොඩ උඩුපිට මාහේන අංක 434717 නිවසේ පදිංචි ප්‍රසන්ති බුද්ධිලතා බුතේජ මහත්මිය විසින් ඇගේ සියලු යහපත් අරමුණු සාක්ෂාත් වන්නට මේ කුසලයේ හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් පූජනීය කැටවල හේමාලෝක අපේ නායක හඳුනන මහසේට ආරාධනා කරනවා මෙතෙන් පාමුල ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. අදත් අමාදම් කිරණ තුන්ලෝ තලයේ විහිඳ පැතිර යන පින්වන්ත උදෑසන අප්‍රමාණ දිව්‍ය බ්‍රහ්ම සමූහය වෙත කරන ඇරයුම සඳහා පින්නති ඔබත් අපත් මේ දායක වෙන්නේ අපේ හද මන්දිරය තුල නිර්වියාජ වූ පවිත්‍ර වූ යම් සීල සම්පත්තිය පිහිටා සිටීද ඒ සීල සම්පත්තිය ගුණ සුවඳේ තීගෙති විහිඳ යන මේ ආරාධනා සංකල්පය සියලු දේවතාවුන් වහන්සේලාගේ හද මණ්ඩලයට දැනෙත්වායි ප්‍රාර්ථනා කරමින් අපි දේවතා ආරාධනාවට දැන් යොමු වෙමු. දිව මන් බුදු රදුන් සියසින් දකිමින් ඒ බුදු රදුන් සිරිපාලඟ රැඳෙමින්නේ දහමට සවන් දුන් පින්බර දෙවිඳුන්නේ ඇරයුම දෙමියාගත් දෙසෝමක යොමු සග්ගිකාමේත රූපේ ගිරිසිකර තටේ තාන්තලික්කේ විමානේ දීපේ රට්ටේ චගාමේ තරුවන් ගහනේ ගේහවත් තුම්හි කෙත්තේ බුම්මාටයන්තු දේවා ජලතල විසමේ යක්කගන්ධබ්බනාගා තිත්තන්තා සන්තිකේදන් මුනිවර වචනං සාදවෝ මේ සුනන්තු තිලෝට පින්දා ජයවන් බුදු සමිඳුන්නේ ඒ ජය කේතුවයි සනසුම මට දුන්නේ
බුදු ගුණයට නැමුණු පින්බර සිතකින් වඳිනිමි සිරිපතුල් සිරුගුණ රකිමින් නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉද සෝචති පින්ත සෝචති පාපකාරී උභයක්ත සෝචති සෝචති සෝ විහඤ්ඤති දිස්වා කම්ම කිලින්ත මත්තනෝති ලෞතුරා අමාදහම ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ කරුණාවෙන් සිසිල්වනු හද මන්දිරය තුල ඉපදීම නිසා කරුණා සීතල හදයන් කියලා අපි බුදුගුණ වන්දනාවට පාඨයක් පාවිච්චි කරනවා. භාග්‍යවතුන් වහන්සේ කාරුණික වුණේ මෙලොව ජීවිතයේ දුක් කොහොලන පිරිසගේ දුක සමනය කර දීම සඳහා වගේම අනවරාග්‍ය සංසාරික ජීවිතයේ දුක සමනය කර දීමේ ප්‍රාර්ථනාවෙන් එවන් උභයාංග දුක්ඛයක් වින්දනය කරන සංසාරික සත්වයන් අතරින් ඒ දුකින් එතර වීමට අවකාශය ලැබෙන්නේ අප්පකාතේ මනුස්සේසු යේජනා පාරගාමිනා අතයන් ිතරා පජාතීරමේ වර්ගාවති බොහොම අල්ප පිරිසකටයි ඒ අල්ප පිරිස අතරින් ප්‍රවංජ්‍ය භූමියට මෙලබිලා ජීවිතය සසර කතරින් එතර කරවා ගන්නට කැප වෙන්නට වාසනාව ලැබෙන්නේ එතර වන්දන් අතරින් කලාතුරකින් පිරිසකටයි. එබඳු පරම පූජනීය ජීවිතයක් ගත කරමින් නිබ්බාන සෝය අරමුණු ධර්ම බවට පත් කරගෙන කටයුතු කරන අභිවන්දනීය ගරු කටයුතු මහා සංගරුවනි අපට අවසර වේවා කියා පළමුවෙන් අවසර ප්‍රාර්ථනා කරනවා. එමෙන්න පැවිදි ජීවිතයට පැමිණ වදාළ අධ්‍යාත්මික ධර්ම පරිපූර්ණින් ගෘහස්ත ජීවිතේ ලබාගත් විවිධ වූ දුක්ඛදායක අධ්‍යක්ීම් සහ ධර්මයේ තුලින් අඳුරගත් සංසාරික අධ්‍යක්ීම් පදරම් කරගෙන සසරින් එතර වීම මූලික කරගත් පින්වත් කරු කටයුතු මෙහෙණින් වහන්ස එමෙන්ම ගෘහස්ත ජීවිතය තුළ ලෞකික අරමුණු සඵල කර ගැනීමට ධර්මය ජීවිතයට උපයෝගී කරගන්නා බලාපොරොත්තුවක් ඒ වගේම සංසාරික ජීවිතයට සමුදීමේ බලාපොරොත්තුවක් හද තුළ ඇති ධර්මකාමී සදහවත් සම්බුද්ධ ශ්‍රාවකා බෝසත් පින්වත්නි අද ඒ සඳහන් සුගන්ධ වහනය වීම වෙනුවෙන් පූජනීය දායකත්වයේ දරන්නේ දෙල්ගොඩ උඩුපිල මාහේනේ අංක 439 17C නිවසේ පදිංචි ප්‍රසන්ති බුද්ධිලතා බොතේජු පින්වත් මහත්මියයි. දෙල්ගොඩ උඩුපිල මාහේනේ අංක 434 C නිවසේ පදිංචි ප්‍රසන්ති බුද්ධිලතා බොතේජු පින්වත් මහත්මියයි. එතුමිය 20 වසරක වෘත්තීමය ජීවිතය සම්පූර්ණ කරන කරුණ ප්‍රධාන අරමුණක් බවට පත් කරගෙන අභාවයට පත් වුණු 33 වසරකට පෙර ජීවිතයෙන් සමුගෙන ගිය පියතුමාණන් වහන්සේකින් අනුමෝදන් කිරීම ඇතුළු කෘතවේදී අරමුණු රාශියක් හදතුල ගොනු කරගෙන අද මේ සද්ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරනවා. ඒ බලාපොරොත්තු සේම දහම් සේවනයේ රැඳෙන යම් සම්බුදු ශ්‍රාවිකාවක් වෙනම් ඒ හැමදෙනාගේම පවත්නා යම් ප්‍රාර්ථනාවන් පුරපස සංසේ ඉෂ්ට වන්නට අපි ප්‍රාර්ථනා කරනවා.
භාග්‍යවතුන් වහන්සේ පින්කම් පිළිබඳව වදාළේ එහෙමනේ ඉච්ඡිතං පත්තිතං තුයිලා යමක් කැමති වෙනවද පත්තිතං යමක් ප්‍රාර්ථනා කරනවද කිප්පමීව සමිද්ධතු වහාම ඒ ප්‍රාර්ථනාව ඒ බලාපොරොත්තු ඉෂ්ට වේවා සබ්බේ පූර්ණ චිත්ත සංකප්පා ඒ චිත්ත සංකල්ප පිරෙන්නව කොහොමද චන්දෝ පාන්න රසිය කියේ පසලොස්සක කොහෙදාට ගගර තලයේ නැගීද පුරහඳසේ සියලු බලාපොරොත්තු ඉෂ්ට වෙන්නටයි ප්‍රාර්ථනා කරන්නේ. ඒ නිසා ඔබ හැමදෙනාගේම ජීවිත මගේ ලෞකික යහපත් ප්‍රාර්ථනා මෙන්ම ලෞතුරු අමාසුවය උදෙසා නවාගත් හිතට මේ ධර්ම ශාන්තිය බලවත් ශක්තියක්ම වේවා කියලා මෛත්‍රීකින් ප්‍රාර්ථනා කරනවා. වාසනාවන්ත පින්වත්නි අපි දැන් මාස දෙකක විතර කාලයක් පින්නදී ඔබ හැමදෙනාටම මරණය පිළිබඳවයි ධර්ම දේශනාවේ කරුණු ඇතුළත් කරමින් විග්‍රහ කළේ. පින්වත් ඔබට මතකයි ඊට పూర్වයේ අපි විග්‍රහ කරමින් සිටියේ පංච නීවරණ පිළිබඳවයි. නීවරණ නිසා ලෞකික ජීවිතයට ඇතිවන විවිධ ආභාග සම්භාග කලදර අවහිරකම් ගැනයි අපි සාකච්ඡා කරමින් සිටියේ. කාමච්ඡන්දේ නිසා ජීවිතයට ඇතිවෙන ගැටලු, ව්‍යාපාදේ නිසා ජීවිතයට ඇතිවෙන ගැටලු, තීන මිද්දේ නිසා අවතින ජීවිතයට ලෞකික ජීවිතයට ඇතිවෙන ගැටලු, ලෞකික පක්ෂයෙන් අපි කතා කළේ. ඒ වගේම ඊළඟ කාරණේ අපි සාකච්ඡා කරමින් හිටියේ උද්ධච්ච කුක්කුච්ච. උද්ධච්ච යනු සිතේ සැලෙන ස්වභාවයයි. කුක්කුච්ච යනු පසුතැවිල්ලයි කියලා අපි තෝරගත්තා. ඒකත් අපි සාකච්ඡා කරමින් ඉන්නේ කුක්කුච්ච කියන කාරණයට අදාළ ධර්ම කාරණා. කුක්කුච්ච යනු කුමක්ද? පසුතැවීමයි. කුමක් පිළිබඳ පසුතැවිල්ලද? කළ කුසලයෙන් පස්සේ ඇති වෙන පසුතැවිල්ල. ඒ වගේම කුසල් කරන්නට නොහැකි වීම නිසා ඇති වෙන පසුතැවිල්ල. ඒ වගේම ජීවිතයේ සිදු අකුසල් පිළිබඳව ඇති වෙන පසුතැවිල්ල කියන මේ කාරණාවට අදාළ දහම් කරුණු තමයි අපි තෝරා ගන්න සිටින්නේ. අපි හැමදෙනාගේම ජීවිතේ බොහෝ විට තෘප්තිමත් කරන දෙයට වඩා ජීවිතයට ලං වෙන්නේ පසුතැවිලි වීම කියලා කිව්වොත් නිවැරදි කියලා හිතෙනවා. ඒකත් ඔබේ ජීවිතයේ තියෙන අත්දැකීම් අතර ජීවිතේ සතුට වෙන අවස්ථාවක් නැතුව නොවේ. දැන් හදයන් පුණාතීති පුණ්‍යම් කියනවා. හදවත පිනවන ගති ස්වභාවයෙන් පින කියනවා. එතකොට ඒ හදවතේ පිනවීම ඒ කටයුත්ත කරන්නට పూర్වෙත් පහළ වෙනවා. ඒ වගේම කටයුත්ත කරගෙන යන අතරේදී පහළ වෙනවා. සීකරන හැම වාරෙම ඒ පිනවීම ස්වභාවය ඇති වෙනවා. සමහර කටයුත්තක ඔකේ අනිත් පැත්තත් එහෙමයි. යමක් කරන්නට పూర్වයේම සමහර වෙලෙ හිතේ පසුතැවිල්ල ආරම්භ වෙනවා. මේක කරනවද නැද්ද? මේක කළ යුත්තක් ඒකවල මේක කරගන්න බෑනේ කියලා හොඳ වැඩ ගැන හිතෙන් අප්‍රමාණ පසුතැවිලි වෙනවා. දැන් හිතන්න පින්වත් ඔබ නොයෙක් ආකාර පින්කම් කරන්නට හිතේ අප්‍රමාණ බලාපොරොත්තු ඇති. ඒ පින්කම කරන්නට අවස්ථාව හෝ අත ධනයක් හෝ පරිවාර සම්පත්තියක් හෝ පින්කම කර කියා ගන්න වෙනත් ආධාර උපකාර කරගන්න පුළුවන් ක්‍රමවේද හෝ නොමැති වීම නිසා පින්වත් ඔබ පසුතැවිල්ලෙන් ඉන්නවා. උදාහරණයක් වශයෙන් මට ධනක් දෙන්න ඕනේ. අනිවාර්ය ධාර්මික පිළිවෙල කරගන්න කෙනෙක් නැහැ. අනේ එතකොට සමහර කටයුතු කෙරෙහි අපි කල්ලාතු පසුතැවිලි වෙනවා. ජීවිතේ සරල ජීවිතයක් ගත්තත් අනේ මගේ දරුවන්ට මම ඉහළ අධ්‍යාපනයක් කරා යොමු කරවන්න ඕන. නමුත් මට ඒ සඳහා විහිදෙන් කරගන්න ක්‍රමයක් නැහැ කියලා ඉතින් කොච්චරක් පසුතැවිලි වෙන අවස්ථා තියෙනවද? සමහර වෙලාවට අපි යම් කාරණාවල් කරගෙන යද්දිත් අපට පසුතැවිලි වෙනවා. මම දන්නවා මම කරන්නේ වරදක් බව. ඒත් ඉතින් මට මේක නොකර බෑනේ කියලා හිතන සමහර අවස්ථා තියෙනවා අපේ ජීවිතවල. ඔබට තියෙන අධ්‍යක්ෂින් එක සසඳර බලන්න පුළුවන්. එතකොට සමහර දේවල් හොඳ දේ උනත් කරලා ආපස්සට හැරිලා බලලා අපරාධ මං අහවල් දේ නොකරන කලේ හොඳ වැඩක් තමයි. නමුත් ඒනට මම මේක නොකරනම් කොච්චර හොඳද කියලා හිතන අවස්ථා ඇති. අපි සාකච්ඡා කළේ මේකේ පසුතැවිල්ල ඇතිවන අවස්ථා දෙකක් විශේෂයෙන් මම කරුණු සහිතව විස්තර කරලා තියෙනවා. ඊට දවසක් අපේ ධර්මදේශනා මාලාවේ වෙනසක් ඇති වෙච්ච නිසා ඔබට මේ මතකය අලුත් කරගන්නයි මේ කාරණාත් මතක් කරන්නේ.
ජීවිතේ දුර හිතන්න නැතුව කටයුතු කිරීම නිසා ඇති වෙන පසුතැවිල්ල ගැන අපි කතා කළා. ඒ වගේම නිසි කාලේ නිසි කටයුතු සම්පූර්ණ නොකිරීම නිසා ඇති වෙන පසුතැවිල්ල ගැන කතා කළා. ඒක නියමට මතකයි යටිරිත්වා බ්‍රහ්මචාරිය ඉගෙන ගන්න කාලේ බ්‍රහ්මචාරී ජීවිත ගත කරන්න ඕන කරන කාලේ ඒක කරන්නේ නැතුව වෙනත් දේවල් කරමින් පස්සෙන් පහු කාලෙක ජීවිතේ පසුතැවෙන අවස්ථා ගැන කතා කරේ. අලද්දා යොබ්බනේ දාන යමක්ම හරිහම්ම කරගන්න පුළුවන් කාලේ තරුණ කාලේ නොමකට වැටිලා ජීවිතයේ අලස භාවයට පත් කරගෙන ඉඳලා ජීවිතේ ජය ගන්න ඕන කරන වෙලාවට අතේ මිදේ කීයක්වත් නැහැ නේද මම තරුණ කාලේ හම්බ කරන්න ඕන කරන කාලේ නාස්ති කළා හම්බ කළා තමයි මම බොහෝ දේවල් නාස්ති කළා අහවල් ඇසුරටපත් වීම නිසා අහවල් වරද යොමු වීම නිසා මම පිළිහුණේ කියලා කොච්චර ජීවිතය ආපස්සට හැරිලා බලලා අපි තැවෙන වෙලාවල් තියෙනවා අලද්දා යොබ්බනේ දාන එතන විතරක් නෙමෙයි ආධ්‍යාත්මික ධර්මතා සම්පූර්ණ කරනකොටත් එහෙමයි. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සද්ධා ධනං සීල ධනං හිරියොත්ප්පියං ධනං සුත ධනං ත්‍යාගෝච පඤ්ඤාමි සප්තමං ධනං. මහණෙනි ජීවිතේක බාහිර ධනෙ පමණක් නෙමෙයි ආධ්‍යාත්මික ධනයක් හදාගන්න දෙන්නේ. ජීවිතේ අන්තිම කොටේදී අර මගේ ජීවිතෙන් මම ආධ්‍යාත්මික ධනයක් උපදව ගත්තේ නෑ නේද කියලා සප්තාර්ය ධනෙ හිඟකම් තපස් කරනවා. ඒ නිසා අපි අලද්දා යොබ්බනේ දරන ජීන්න පොන්චාව ජයන්ති කීරමච්චේ පල්ලලේ හරියට වයෝවෘද්ධ වෙච්ච කොස්වාලිහිනි මඩේ එරුණම ගොඩේ ඉන්න බැරුව අසරණ වෙලා ඉන්නවා වගේ ජීවිතය අසරණ භාවයට පත් වෙලා අප්‍රමාණ පසුතැවිලි වෙන අවස්ථා අපිට ජීවිතේ මුල ගැහෙනවා. ඒ වගේම සමහර දේවල් අපි යහපත් දේ තමයි යහපත් දේ කරලා ආපහු පසුතැවිලි වෙන අවස්ථා ගැන අපි අද සාකච්ඡා කරමු. ඒ වගේම අයහපත් දේ කළා ඊට පස්සේ අනේ මම මේ අයහපත් දේ කරගත්තේ අපරාධ කියලා. මේ ජීවිතේට කල්පනා වෙනවා නම් ඒ පසුතැවිලි වෙන කාරණා ගැන ටිකක් සාකච්ඡා කරමු. එන්නත්නි අපි තථාගත භාග්‍යවතුන් වහන්සේ විසින් කර්මය කොටස් හතරකට බෙදලා දේශනා කළා තියෙනවා. කර්මය හා විපාකය. එකක් කර්මයන් කර්ම විපාකය. අනිත් එක සුඛං සුඛ විපාක. ඊළඟ එක කන්න සුඛං කන්න සුඛ විපාක. හතරවෙනි එක අකන්නං අසුඛ අවිපාක. මම ආපහු මතක් කරනවා සිංහලෙන් උත්තර කාරලෝ තෝරගමු. කන්න කන්න විපාක. පළවෙනි කාරණා. කළු ධර්ම නැත්නම් කළු කර්ම කළු විපාක දෙන කර්ම. සුඛං සුඛ විපාක. සුදු ධර්ම සුදු විපාක ලබා දෙන කර්ම. කන්න සුඛං කර්ම සුඛ විපාක. කළු දෝ සුදු දෝ කර්ම කළු දෝ සුදු දෝ විපාක දෙන කර්ම. හතරවෙනි එක අකන්නං අසුඛ. කළුත් නොව සුදුත් නොව කර්ම අකන්නං අසුඛ. කළුත් නොවන සුදුත් නොවන විපාක නොදෙන කර්ම. දැන් අපිට භාග්‍යවතුන් වහන්සේගේ මේ ධර්ම මාර්ගය අපිට පැහැදිලිව පේනවා. මේ කොටස් හතර තියෙන්නේ කර්ම මාර්ගයයි ධර්ම මාර්ගයයි. මම තව විදිහකට මේක පැහැදිලි කරන්න තේරුම් ගන්න ඕන නිසා අපි මේ හොඳ වැඩ කරලා අපහු පසුතැවිලි එක ගැන එහෙම නැත්නම් ජීවිතයේ හදිස්සියේ සිදුවෙච්ච අඩුපාඩුකම් දේශ ආපසු හැරී බලලා ඒ විපාක විඳිනකොට යස අසුපෝදම් විපාකම් පරිසේවති. යස පටිඝෝ සුමනෝ විපාකම් පරිසේවති කියලා පද දෙකක් භාගතුන් වහන්සේ දේශනා කරනවා. පළවෙනි කර්මයේ කර්මයේ කළු කර්ම කියන්නේ පින්වත්නි පාප කර්ම වලටයි. එතකොට පාප කර්ම වලට කළු කියනවා නම් කළු විපාක කියන්නේ මොකද්ද? පාප කර්ම වල ලැබෙන තැවීම නොහොත් පවිතු විපාක දුක් විපාක. දැන් කල්හන් කියන දෙවල්පරි කියනවා දුක් විපාක. සොක්කන් කියනකොට පින එහෙනම් පිනට ලැබෙන්නේ මොන විපාකද? සැප විපාක. ඒක අපිට හරි පැහැදිලි. තුන්වෙනි කාරණාව කන්න සොක්කන් කළුදෝ සුද්ධෝ. ඒ කිව්වේ පිනක් තියෙන පවක් තියෙන. පිනක් ඇතුළත් පවක් ඇතුළත් කර්ම කොටසක් තියෙනවා. එහෙනම් ඒක විපාක දෙනකොට මොකද වෙන්නේ? සැප විපාක දුක් විපාක දෙක මිශ්‍ර වශයෙන් ලැබෙනවා. සැප විපාක දුක් විපාක දෙක මිශ්‍ර වශයෙන් ලැබෙනවා. මේ තමයි තථාගතයන් වහන්සේ වදාළ කර්ම මාර්ගය. මෙතන තමයි සංකාර කියන වචනේ යෙදෙන්නේ. ඊළඟ හතරවෙනි කාරණේ තමයි අකන්නං අසුඛං. ලෝකේ කරුත් නොවන සුදුත් නොවන කර්ම මාර්ගයක් නැහැ. එහෙනම් කරුත් නොවන සුදුත් නොවන කර්ම මාර්ගයක් නැත්නම්
ඒ කිව්වේ මොන ආධ්‍යාත්මික මට්ටමද? ඒ කිව්වේ විපාක වාර විඳින්නට තරම් කිසිදු කර්ම ශක්තියක් හිතට රැස් නොවෙනවා නම් ඒ තමයි අරහත් ඵලසුවයටපත් වෙච්ච හිත. එතකොට රහතන් වහන්සේලාට ඒ වගේ පසේ බුදුරජාණන් වහන්සේලාට සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට කළු ධර්ම රැස් වෙන්නේ නැහැ. සුදු ධර්ම රැස් වෙන්නේ නැහැ. පුණ්‍ය පාප පහිනස්ස. විනත් පවත් දෙකම ප්‍රහීනත්වයට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපි අද කතා කරන මේ කුක්කුච්චතාවයේ ඇති වෙන කාරණා අතර පැහැදිලිව අපි තේරුම් ගමු. අපි සාකච්ඡා කරන්නේ කන්න සුඛ විපාකම් කියන තුන්වෙනි කොටස. එතන නැවත පින්නත් ඔබට මෙහෙම කියා දෙන්නම්. පිනට හිමිවන්නේ සුවදෙන විපාකය පවට හිමිවන්නේ දුක් දෙන විපාකය අවපින දෙකට සැප දුක දෙක විපාකය පවපින නැසුණු තැන ගමනක නිමාවය. දැන් අපට පැහැදිලි පිනට හිමිවන්නේ සුවදෙන විපාකය, අවට හිමි වෙන්නේ දුක් දෙන විපාකය. එතකොට වාග්විද වහන්සේ දේශනා කරනවා මා පුණ්‍ය පහයි කියන සූත්‍ර දේශනාවේදී කිසි දවසක පිනට පෞද්ගල විපාකවත්, අවට පුණ්‍ය විපාකවත් ලැබෙන්නේ. පවට නම් පෞ විපාක, පිනට නම් පින් විපාක. මේ දෙක මිශ්‍ර කළොත් එකම ජීවිත රාමුවක් තුල පවත් විපාක දෙනවා, පිනුත් විපාක දෙනවා. ඒ පින්වත් ඔබේ ජීවිතය තුළ මේ තුන්වෙනි කාරණේ පිළිබඳ අත්දැකීම් රාශියක් ඇති කියලා මම හිතනවා. මේ ජීවිතේ ධර්ම කියන ප්‍රමාණය අපසාරී ඔබ පින්දහම් සිද්ධ කරමින් ඊටාම ගුණගරුක ජීවිතයක් ගත කරතා. ඉන්නකේ ඔබේ ජීවිතයේ යම් යම් අනපේක්ෂිත පීඩා, අනපේක්ෂිත ආලාභ, අනපේක්ෂිත නිന്ദා, අනපේක්ෂිත දුක්, අනපේක්ෂිත අයසකත්වයන් ඔබේ ජීවිතේ ළඟා වෙනකොට ඔබට හිතෙනවා අපි අනිත් අයට එහෙම වුණාම හිතලා බලලා කියනවා අනේ පුරා භූමියකටවත් වරදක් නැත්පන්සයා. ඒ මාසයට මෙහෙම වුණේ. අන්න එතෙන්ට අපට උත්තරයක් තියෙනවා මේ තුල. මොකද්ද? එයා මහා පුණ්‍යවන්ත ජීවිතයක් ගත කරන්නේ පෙර පින්කල පුරුද්ද. ඒ පිනේ විපාක. ඒ වගේම එයාට පෙර කරන ලද පාප කර්මක් තියෙනවා. එහෙනම් එයා පින්පව් දෙක මිශ්‍රවයි සම්පූර්ණ කරලා තියෙන ජීවිතේ. අන්න ඒ නිසා එයාගේ ජීවිතයේ සැප දුක දෙක මිශ්‍රව තමයි ගලන්නේ. ඒ නිසා අපි හැම විටකම දැන් මහන්සි වෙන්න ඕන. පිනට නැමුණු හිත වලකා ගන්න එපා. අන්න බුදුහාරවට අවවාද කරනවා. පිනට නැමුණු හිත වලකා ගන්න එපා. පවත නැමුණු හිතකට ඉඩ දෙන්න එපා. සසර භවයේ තව දුරකට යන්න එපා. නිවන් සුවය ලැබ විස නවතින්න එපා. මේ ජීවිතේ තදින්ම අදිෂ්ඨාන කළ යුතු එකයි. වක්ද පිනට නැමුණු හිත වලකා ගන්න එපා. පවට නැමුණු හිතකට ඉඩ දෙන්න එපා. සසර භවයේ තව දුරකට යන්න එපා. නිවනේ සුවය ලැබ විස නවතින්න එපා. පින්වත්නි, අපි යන්න ඒ උත්කෘෂ්ඨ අවස්ථාව සොයාගෙන මේ ජීවිතයේ හරය ඵලයේ නිරාකරණය උදෙසා තබන පියවර අතරට අපි බලමු උදාහරණ දෙකක් ධර්මයේ තුලින් ඉස්පතු කරගෙන අපේ ජීවිතයේ හදිසි හැඟීම් වලට වහල් වීම නිසා කර්ම විපාක වල ස්වභාවය වටහා ගැනීමට නොහැකිව හිත වැසී යාම නිසා අපේ ජීවිත පෞපින් දෙකම මිශ්‍රව සිද්ධ කරගෙන ගිහින් ඒ පෞපින් දෙකට මිශ්‍ර විපාක ලැබෙන ආකාරය පිළිබඳ උදාහරණ කතාවක් දෙකක්. එන්නත් ඔබ දන්නවා කුසජාත. ඒක බොහොම ප්‍රකට ජාතක කතාවක්. එතකොට ඒ කුසජාතකය පිළිබඳව කරුණු කියා දෙන්නට පෙර අපිට ඒ කුසජාතකය කියන්නේ තාමත්ම දීර්ඝ ධර්මදේශනා 10ක් 12ක් එහි තියෙන ගාථා විග්‍රහ කරගෙන දේශනා කරන්න තියෙන තරමේ ජාතක කතාව. නමුත් අපේ කාරණාවට අදාළව මූලික කාරණා ටික විතරක් අපි ගොනු කරගමු. ඊට පෙර ආත්ම කුසජාතකයේ දේශනා කරන්නට බලපෑ මූලික පසුබිම ගැන සාකච්ඡා කිරීමෙන් අපිට යම් යම් සමාජගත කාරණා, ශාසනගත කාරණා ගැන සාකච්ඡා කරන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ
වැඩ ඉන්න කාලේ සවැත් නුවර එක කුල පුත්‍රයෙක් ශාසනයේ බොහෝම සෙනෙහස උපදවලා පැවිදි වුණා. ඉතින් උන්වහන්සේ බොහොම හොඳින් පැවිදිලා සම්පූර්ණ කරගෙන ඉන්න අතරේ සවැත් නුවර පින්නපාත හැසිරෙනකොට එක අලංකාර ස්ත්‍රියක් දැකලා ඒ අලංකාරත්වයේ කෙරෙහි සුභ හැඟීම් හිතේ පහළ වෙලා ක්‍රමයෙන් සරාග සිත් ඉපදෙන්න පටන්. දැන් ඒ සරාග සිතින් හිත කෙලසිලා අරමට ඇවිල්ලා අර මෙතෙක් ආදරෙන් බොහොම ඕනෑකමින් ශ්‍රද්ධාවෙන් යුක්තව මහානදම සම්පූර්ණ කරපු හාමුදුරුවන්ට ටික ටික ශාසනයේ ඇල්ම අඩු වෙන්න පටන් ගත්තා. ඒ භික්ෂුන් වහන්සේ ශාසනයේ කලකිරිච්ච බව අධ්‍යාත්මික වශයෙන් විතරක් නෙමෙයි පින්වත්නි ශාසනයේ භික්ෂුවක් කලකිරුණොත් අගර ගන්න පුළුවන් බාහිර ලක්ෂණක් තියෙන එහෙම අගර ගන්න පුළුවන් කියලා. පින්වත් ඔබට මේ කියන කාරණා මම කියනකොට ඔබේ අධ්‍යක්ීම් දිහා බලන්න. බලපුවම අපිට තේරෙන්නේ මේ අහවල් භික්ෂුව ශාසනය කෙරෙහි හොඳ ප්‍රසාදාත්මක ගුණයෙන් යුක්ත වෙලා ඉන්නවා. මේ අහවල් භික්ෂුවට හිතේ යම්කි කලකිරීමක් තියෙනවා. එහෙම නැත්නම් කෙලස් වසක භාවයක් තියෙනවා. ඒත් ශ්‍රමණ සාරුප්පී කියලා පොතක් තියෙනවා පින්වත්නි. ශ්‍රමණේ කුසින ආරක්ෂා කළ යුතු ධර්මතා. ශ්‍රමණ සාරුප්පී බාහිර වශයෙන් අපට එස්සිදගෙන ඉඳලා සිවුරු පරිහරණය, පිටපාත පරිහරණය මේ සියලු දෙයකම ගියන්ට වඩා වෙනස්. අන්‍යෝමය ආකප්පෝකරණීය වෙනත් විදිහේ ආකල්ප වරයිම ඉන්නේ කියන එක පබ්බජිතේ නවින්හ. පැවිද්ද නිතරම සිහිපත් කරන පබ්බජිතේ නවින්හ පච්චර කිතාප්පා. දැන් මේ වික්ෂුන් වහන්සේගේ කෙස්ටන් සිඳින්නේ නැහැ. අපි කියන හැටි හිස වහන්නේ නැහැ. ඒ වගේම දිගට වෙච්ච නියපොතු තියෙනවා දැන් උන්වහන්සේගේ. නියපොතු කපන්න හිතක් දෙන්නේ නැහැ. ඒ වගේම සෝදලා කියලා පිරිසුදු කරලා සිවුරක් ඉරේට තරම් මහ ගන්න එහෙම ඉසිවමනාවක් නැහැ වැහැරී ගිය සිවුරු ඇතුළේ ඉන්නේ. ඒ වගේම ශරීරය නිකන් පඩු පැහැගැන්විලා මානනික වෙලා. ඒ නිසාම ශරීරයේ ඉල්පුණු නහරයක් හැටියට බොහෝම කලකිරීමෙන් දැන් ඉන්නවා. ඊළඟට ඔබ දන්නවනේ දැන් මේ ශාසනයෙන් බැහැර වෙන්න සූදානම් වෙන හිතක් ඇති භික්ෂුවකගේ ලක්ෂණ මේක ආදේශ කරලා තියෙන අටුවාවේ දේව පුත්‍රයන්ට පූර්ණ නීති පහක් පහළ වෙනවා වගේ කියනවා. දිව්‍ය ලෝකයෙන් දෙවිවරු චුත වෙන්න කිට් වෙනකොට ඊ අහලා තියෙන කාරණා මතක් කරගමු. ඒකද මේ විසුණු වහන්සේගේ කාරණා සමාන කරලා තියෙන අටුවාවේ ලස්සන. දෙවියන්ගේ මල් මාලාව මිලාන වෙනවා. ඒ කියන්නේ පර වෙනවා. එතකොට දෙවියෝ දිව්‍ය ලෝකයේ උපදිනකොට ඕපපාතිකවනේ උපදින්නේ. පහළ වෙනකොටම පින්වත්නි තරුණ ශරීරයකින් යුක්තව එවැගේම පැරණි මල්මාලායතුව එවැගේම ඊටාම වර්ණවත් වූ දිව්‍යමය වස්ත්‍රධාරීමයි උපදින්නේ. එතකොට ඒ දෙවිවරු දිව්‍ය ලෝකෙන් සුත වෙන්න කිට් වෙනකොට එන ලක්ෂණ තමයි මේ. අර ප්‍රතිසන්දිය ලැබනකොට ලැබිච්ච ඒ තත්ත්වයන් දිව්‍ය ලෝකෙන් සුත වෙන්න කිට් වෙනකොට ඉවත් වෙනවා. දැන් දෙවිවරු දිව්‍ය ලෝකෙන් සුත වෙන්න කරුණු කීපයක් බලපානවා. එකක් තමයි ආයුක්ෂය වීම. ආයුක්ෂය කියන්නේ ඒ දිව්‍ය ලෝකයට නියමිත ආයු ප්‍රමාණය අවසන් වෙනකොට දෙවිවරු චුත වෙනවා. චුත වෙන්න ඕන. එතකොට සමහර වෙලාවට පුණ්‍ය කර්ම ශක්තිමත් වුණොත් ඒ දෙවිවරු නැවත ක්ෂණයෙන් චුත වෙලා ක්ෂණයෙන් ආපහු උපතරනවා. දැන් ඒ වගේ අවස්ථාවක් පේනවා අපිට ශක්‍ර දෙවියෝ. තමන්ගේ අවුරුදු 3 කෝටි 60 ලක්ෂයක ආයුෂ වාග්යතුන් වහන්සේගේ කාලේදී අවසන් වෙලා සතියක් තියෙද්දී බුදුරජාණන් වහන්සේ දකින්න දෙනවා. බුදුරජාණන් වහන්සේ කියන ස්වාමීනි මම දැන් දිව්‍ය ලෝකෙින් චුත වෙන්නයි හදන්නේ. වාග්යතුන් වහන්සේ සුඛී දීර්ඝායුකෝ බව ඔබට සුවසේ තවදුරටත් මේ ශක්තිය ජීවිතය ගත කරන්න ලැබේවා කියලා අදිෂ්ඨාන පූර්වකව විශේෂ ආශිර්වාදයක් කරනවා. එවලෙම චුත වෙලා එවලෙම ආපහු ශක්ති දෙවියන් පදවිය පිහිටනවා. එතකොට අන්නේ වගේ ශක්‍ර දෙවියන්ගේ වේවා අනිත් දේවතාවුන්ගේ වේවා අවශ්‍යවසාරින් නිසා දිව්‍ය ලෝකෙින් චුත වෙන්න වෙනවා. ඒ මිනිස්සුන්ටත් එහෙම නෙවෙයි. දැන් මේ කාලේ ගත්තොත් එහෙම අවුරුදු 120ක් නෑ ආයුෂ. අවුරුදු 70 80ක් අන්න ආයුෂය ගන්නවා. ඊළඟට ඇතම් දේවතාවෙකුට පුණ්‍යක්ෂය. පුණ්‍යක්ෂය කියන්නේ දිව්‍ය ලෝකයේ ප්‍රතිසන්දි ගන්නතර මොකද යම් කාද්ද දිව්‍ය ලෝකෙ උපදින්න බලපාපු පුණ්‍ය පක්ෂයේ තියෙන සුඛං සුඛ විපාක. කුසල කරන ඒ කුසලේ විපාකේ යම් තාක් බලවත් ඒ තාක් කලම උපදින්න පුළුවන්. රැඳිලා ඉන්නට පුළුවන්. තව අවශ්‍ය තිබුණා පිනවරුණා නම් දෙවිවරු දිව්‍ය ලෝකෙන් පුත වෙනවා. සමහර කෙනෙක් ජීවිතේ කුඩා පිනක් කරලා දිව්‍ය ලෝකෙ උපදින්න පුළුවන්. නමුත්
ඒ දේවතාව බොහොම ටික කරයි අවශ්‍යයි. ඒ මොකද පින ඉවර වෙච්ච ගමන් යන්න ඕන. දැන් පිනත් ඔබ දන්නවා මනුස්ස ලෝකෙත් අපි කියනවා කර්මක්ෂය මරණ. කර්මක්ෂය කියන්නේ එතකොට කර්මය විපාක දීම වශයෙන් නැත්නම් මිනිස්සෙක්ව ජීවත් වෙන්න තිබිච්ච යම් කිසි පිනක් ඇතුව ආවද ඒ පිනේ බලය අවසන් වුවහම අලුත් පිනක් එකතු කරගත්තේ නැත්නම් පරණ පින අවසන් නම් ඒ ජීවිතයෙන් සමුගෙන යනවා. අමාරුලාට පින අවසන් වෙලා පාපය විපාක දෙන්න තිබ්බොත් ඒ පාප විපාක දීම නිසා ජීවිතයේ අකාලයේ ළමා වියේ වේවා තරුණ වියේ වේවා අවසන් වෙනවා. මේක දෙවිවරුන්ටත් පොදු මිනිසුන්ටත් පොදු. එතකොට තුන්වෙනි එක තමයි ක්ලේශයන් පහළ වීම. දේවතාවන්ට දිව්‍ය ලෝකයේ කාම සම්පත් පිළිබඳව දැඩි ඇල්මක් හෝ ක්ලේශයක් පහළ වුණා. මොකද පින නම් ක්ලේශී තියෙන විදිහක් නෙමෙයි. පින් කරන විට ක්ලේශ යට වෙලා තියෙනවා. පිනක් පිළිහිගෙන යනකොට ක්ලේශ ධර්මයන් මතුවේගෙන යනකොට අන්න ක්ලේශ ධර්මයන්ගේ හිත කිලිටි වෙනවා. විශේෂයෙන්ම රාග ක්ලේශය, කාම ක්ලේශය. කාම ක්ලේශයන්ගෙන් හිත අපිරිසුදු වෙන්නට දිව්‍ය ලෝකෙන් සුද වෙන්න වෙනවා. ඒ වගේම හතරවෙනි කාරණේ තමයි කෝපය. දෙවියන්ට කෝපයක් ඇති වුණොත් අන්න දෙවියෝ දිව්‍ය ලෝකෙන් සුද වෙනවා. දැන් මෙහෙම කියනකොට පින්වත් ඔබට මම විශේෂයෙන් තව කාරණාවක් මතක් කරනවා. අපි හිතනවා මාර මිනිසුන්ගේ ජීවිතේ තව කෙනෙකුට විපතක් කරන්න හිතුනොත්, නසන්න හිතුනොත් අපි දේවාලයට ගිහින් දෙවියනේ මේ අහවලා මරාදාන්නේ කියලා අපි ඉල්ලීමක් කරනවා දෙවියන්ට. දැන් අපි අහලා තියෙනවා මගේ කුකුලාට සුව එක, රාදේ ඔබගේ පාළුවක, තව එක බුද දිනක් කතා ඉන්නට ඉන්න නොදීමක. දැන් ඒකට අපි හිතනවා මේ දෙවියෝ මේ දෙවියන්ගේ වාහනේ කුකුලකට කියලා මෙන්න මගේ කුකුල අවල් මිනිහෙකින් මරලා දෙන එදානේ දෙවියනේ මේ මිනිහා මරලා දාන. ඉතින් දෙවියෝ එහෙම කරන්නේ නැහැ. දෙවියෝ එහෙම කෝප ගන්න නැහැ. හැබැයි ඒක මිත්‍යා දෘෂ්ටික දෙවිවරු ඉන්නවා. ඒගොල්ලෝ පවතින ගිනේ බලයෙන් නෙවෙයි පාපේ බලයෙන්. පාපේ බලයෙන්. එනිසා මිත්‍යා දෘෂ්ටික පාපී දෙවියන්ගේ සමහරලාට ඒක පිටක් ලැබෙන්න පුළුවන්. නමුත් පින්කේ දේවතාව එහෙම කෝප ගන්නෙ නැහැ. පින් කරන අතට ආශිර්වාද කරනවා නිසා. මම මේ අතුරු කාරණාවක් කිව්වේ. දෙවිවරු දිව්‍ය ලෝකෙන් මුත වෙන්න බලපාන කාරණා හතර. මොකද්ද? ආයුක්ෂය, පුණ්‍යක්ෂය, එතකොට ක්ලේශයන් ඉස්පත් වීම සහ කෝපය. එතකොට සාමාන්‍ය මේ කොහොම වුණා? විශේෂයෙන්ම ආයුෂ අවසන් වෙනවා නම් සහ පින අවසන් වෙනවා. මේ පංච පූර්ණ විදි පහළ වෙනවා කියලායි භාග්‍යවතුන් වහන්සේ වදාරන්නේ මේ අටුවා විග්‍රහය. විසුණු හතර පැහැදිලි කරලා දෙනවා. හරියට දෙවිවරු චුත වෙනවා වගේ මේ භික්ෂුව දැන් මේ විදිහට දිගු කෙසතුව දිගු මුණිය ඇතුව වැහැරුණු සිරුරු ඇතුව පළුවන් පැහැදුව එල්පුණු නහර ඇතුව අල්ගත කරන්නේ හරියට දෙවිවරු චුත වෙන්න ඕන මෙන්නයි වගේ මහණෙනි කියලා සිහිපත් කරනවා. එහෙනම් මම කව පළවෙනි කාරණේ මොකද්ද? මල් මාලාව මැරෙන්න. ඒ වගේම දිව්‍ය ලෝකේ වස්ත අවුරුදු අර මම කිව්ව 3 කෝටියක් හිටියත් ඒ එකම වස්තේ තරම් ඒක අතිශය පිළිසිදු පවතිනවා. ඒ වස්ත කිලිටු වෙන්න පටන් ගන්නවා. අවදාවත් කිලිටු වෙන්නේ චුත වෙන්න සතියක් තියෙදි කිලිටු වෙනවා. ඒ වගේම ශරීරයේ අර කිව්ව දුර්නිමිති පහළ වෙනවා. ශරීරයේ වැහැරෙන්නේ නැහැ. තරුණ ස්වරූපෙමයි එකෙක් පවතින. ඊට පස්සේ ශරීරයේ කෙමෙන් දුර්වල වෙන්න පටන් ගන්නවා. අලංකාරයේ තරුණිය නැති වෙලා යනවා. ඒ දුර්නිමිති පහළ වෙනකොට දෙවියෝ දන්නවා දැන් මම යන්න වෙලාව ඇවිල්ලා. ඒ වගේම කවදාවත් දිව්‍ය ලෝකයේ දෙවියන්ට දානි දාන්නේ නැහැ. නමුත් දිව්‍ය ලෝකයේ සුත වෙන සතියක් තියෙදි කිහිල් දෙකෙන් දාදී වෙගෙනවා කියන්නේ. ඒ වගේම දෙවියන්ට දිව්‍ය ආසනේ කිසිම ඇලීමක් නැතුව කටයුතු කරන්න හිතනවා. කිසි ඇලීමක් නැහැ. දැන් අපි කියන්නේ අනේ මට නම් මේ ගෙදර එපා වෙලා තියෙන්නේ. මට නම් මේ කසාද එපා වෙලා තියෙන්නේ. මට නම් මේ දරුවෝ එපා වෙලා තියෙන්නේ කියලා අපි කොච්චර දේවල් එපා වෙලා තියෙන්නේ කියලා කියනවාද? ඒකට ඇලීමක් නැහැ කියන එකනේ. ඇලෙන්නේ නැති අය සතුටක් නැති දරන්නේ. දැන් දෙවියන්ට දිව්‍ය ලෝකේ සතුටක් නැහැ. එහෙමනම් මහණෙනි මේ භික්ෂුවගේ ඒ විදිහේ කලකිරීමක් තියෙනවා. මම සංකේත වශයෙන් මෙහෙම කියනවා. ශ්‍රද්ධාව නැමැති මල් මරානික වෙලා තියෙනවා මේ භික්ෂුවගේ. ඒ වගේම සීලය නැමැති වස්ත්‍රයෙන් කිලිට වෙලා තියෙනවා. දැන් දෙවියන්ගේ ශරීරය වැහැරෙනවා වගේ ගුණයන්ගෙන් වැහැරිලා ඉඳන් ජීවත් වෙන්නේ. ඒ වගේම කෙලස්ටම් දාගිය වැగిරෙනවා දැන් මේ භික්ෂුණාන්ගේ ශරීරයේ. ඒ වගේම උන්වහන්සේට දැන් අරන්නේ වනාන්තරේ වේවා වෙහෙර බිමේ වේවා පන්සලේ වේවා ඉන්නද දැන් ඉන්නේ කැමැත්තක් නැහැ. යන්න බාන බල බල ඉන්නවා මිසක් වණ භාවනාවක් පිළිබඳව වේවා බුද්ධ වන්දනාවක් වේවා වෙනත් කාරණාවක් වේවා
හිතට පැමිණෙන්නේ නැතුව ඒවා කරත් හිතින් නොහිතින් කල යුක්තක් කරන නිසා මිසක් කිසිම හැඟීමකින් බැඳීමකින් නෙමෙයි කටයුතු කරන්නේ. දැන් මේක වික්ෂුන් වහන්සේලාට දෙලිලා භාග්‍යතුන් වහන්සේලාට එක් කරගෙන යනවා මේ හාමුදුරුවෝ. එකන් ගිහිලා භාග්‍යතුන් වහන්සේ කාරණේ විස්තර කළාම ස්වාමීන් වහන්සේ වික්ෂුන් වහන්සේ මුලදී බොහෝ හොඳ ගුණධර්ම කරොත් කියන්නේ. නමුත් මෙන්න මේ විදිහේ ශරීරාංග වල දුර්වල තැන් පැවිද්ද කලකිරුණු තැන් දැනෙන අයලා යෝග වහන්සේලාට එක්ක ස්වාමීන් මේ හාමුදුරුවෝ නිතරම Taman දැක්ක අලංකාර ඉස්ත්‍රියක් ගැරක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ අහනවා මහණ ඔබ කලකිරුණා කියන්නේ ඇත්ත පැවිද්ද කෙරේ? ස්වාමීන් වහන්සේ මම එක්තරා ඉස්ත්‍රියක් දැක්ක මොහොතේ ඉඳලා මගේ හිතේ ඈ පිළිබඳ ආදරයක් වෙන්දතුකමක් හිතනවා මට උපවිදි වෙලා අදට ගිහින් ගෘහස්ත ජීවිතයක් ගත කරන්න හිතෙනවා. දුහාඳුර වදාරනවා කෙලෙස් වසදේට යන්න එපා. ඉස්ත්‍රිය නම් පෞකාරීති. ඈ කෙරෙහි බඳිනාද හිත දුරු කරන්න. දැන් මෙතන මේ බණ අහනකොට දැන් ඔබ මට දොස් කියයි ගුරුවන්ගන්ට දොස් කියයි. ඒකද ඉස්ත්‍රිය නම් පෞකාරීති කියන එක. කිව්වයි. නමුත් මෙතන කතා කරන්නේ අර ස්වාමීන් වහන්සේගේ හිත හදන්නනේ. උන්වහන්සේගේ හිත සකස් කරගන්න ඔබ පාපයටම නැඹුරු වෙන ඔබ මේ පින්වන්ත ජීවිතේ නැති කරගෙන ඔබ කෙලෙස් වසන භාවයට ගියොත් මේ ස්ත්‍රියගේ මායමට අහු වෙලා ඔබේ ජීවිතේ විනාශ වෙනවා කියන එක ඔප්පු කරන්න මේ හදන්නේ. ඈ කෙරෙහි බඳින හිත දුරු කරන්නේ කියලා ශාසනය ඇරෙන්නේ කියලා භාග්‍යවතුන් වහන්සේ බොහෝ අවවාද කරනවා. මම ඔබට උදාහරණයක් කියන්නම් කියලා දැන් මහා සංඝයා මැද්දේ මේ හාමුදුරුවෝ අභිමුඛයේ ඉන්නවා. භාග්‍යවතුන් වහන්සේ ලස්සන කතා පොතක් හැටියට තමයි මේ කුසල ජාතකයේ ගෙනහැර දක්වන්නේ. ස්ත්‍රී කෙරෙහි බැඳුණු හිත නිසා බොහෝ තේජස් තියෙන අය වුණා. තේජසින් එළහිලා විනාශ වුණා. පෞරාණික පණිවරු ස්ත්‍රී කෙරෙන් තේජස් විරහිතව සිටින නොයේ විපත්තියට පැමිණි බව ඔබට ඔප්පු කරන්න මට සාධක ගණනාවක් තියෙනවා. අනේ ස්වාමීනි මේ සාධකයක් අපිට කියලා දෙන්න. එක කාරණාවක් අපිට පැහැදිලි කරන්නකෝ කියලා භාග්‍යවතුන් වහන්සේ ඉල්ලුවාම අන්න භාග්‍යවතුන් වහන්සේ මම ඔබට සිහිපත් කරපු අර්කුස ජාතකය සඳහා මුලපුර. ඒකේ අපි මා කිව්වා සමස්ත විස්තරේම කතා කරන්නේ නැතුව අසුතලේ පොඩ්ඩක් කතා කරලා අපේ බලාපොරොත්තුව තමයි යම් කිසි පිනක් කරලා ආපහු පසුතැවිලි වුණොත් ඒකේ විපාකේ ලැබෙන්නේ කොහොමද කියන එක මේ කතාව අනුසාරයෙන් ඉස්මතු කරගන්න. අපි දැන් කතා පුවත භාවිත කරන්නේ කුමන අරමුණක් සඳහාද කියන එක දැන් භාග්‍යවතුන් වහන්සේ මේ කතා පුවත ආධාර කරගන්නේ අර තේජස්වී අය වුණා ස්ත්‍රී වශයෙන් යාම නිසා තමන්ගේ තේජස් බව නැති කරගත්ත කියන කාරණේ කියන්නේ. අපි මේ උදාහරණය ගන්නේ අර පෞපින් දෙක මිශ්‍රණ කළාම ඇතිවෙන විපාක ගැන කියන්නේ. ඉතින් පින්වත්නි ඔන්න අතීතයේ බුදුහාම විස්තර කරන වික්ෂුන් වහන්සේලාට මලලරට කුසාවදී කියන රාජධානිය ඔක්කාග කියලා රජ කෙනෙක් බොහොම දැහැමින් රාජ්‍ය කරනවා. ඒ රජුරවන්ට අර බොහෝ රජවරුන්ට වගේ 16000 පරිවාරක ස්ත්‍රීන් බිරිඳවරු ඉන්නවා. ඒ අතරත සීලවතී කියන විසවුන් වහන්සේ තමයි අග්‍රමහේසිකාව. ඉතින් සාමාන්‍යයෙන් අගවිසවට පුතෙක් ඉන්නවා. දැන් මේ අගවිසවට පුතෙක්වත් දුවෙක්වත් නැහැ. දැන් රටවැසියා කල්පනා කරනවා රජුරුවන්ගෙන් පස්සේ රජකම දෙන්නේ රජුරුවන්ගේ පුතාටනේ. දැන් අද මේ දැන් තියෙන ක්‍රමය වගේ නෙමෙයි රජුරුවන්ගේ පස්සේ රජුරුවන්ගේ පුතාටයි රජකම හිමි. දැන් මහ ජනතාව උද්ඝෝෂණය කරනවා. රජතුමනි ඔබතුමාගෙන් පස්සේ රාජ්‍ය දෙන්න දැන් 16000ක් පරිවාර ස්ත්‍රීන් ඉන්නවා. ඒකවල සීලවතී දේවිය ඉන්නවා. එක්කෙනෙකුට පුතෙක් නැහැ. ඉතින් ස්වාමීනි අපි පුතෙක් බලාපොරොත්තු වෙනවා. ඉතින් කියනවා මම මොනව කරන්නද පුතෙක් ලැබෙන්නේ නැහැ. මොකද ඉතින් ඒකට මම කරන්න ඕන රජුරවහන. එහෙමනම් රජතුමනි එක සතියක් කුඩා නාටකයක් පවත්වනවා. ඒ ස්ත්‍රීන්ගේ නාටකය හරහා සරාගීක සිතුවිලි ගොඩනැගීමයි බලාපොරොත්තු. ඊළඟට ධර්ම නාටකයක් පවත්වනවා. එහෙම කරලත් ඒ පුතේ ලබන්නේ නම් හොඳයි. එහෙම නොලබනවා නම් මධ්‍යම නාටකයකින් එහෙමත් නැත්නම් ජේෂ්ඨ නාටකයකින් ඇගේ සිත් දරුවන් ළඟීම කෙරෙහි යොමු කරවන්නට කියලා ඉල්ලීමක් කරනවා. එහෙම කරලා රජුව දවස් 7ක් ඒ විදිහට කටයුතු කළා. නමුත් සුවසේ සතුට වෙලා පැමිණි ඒ අයගෙන් අහනවා විශේෂයෙන් මේ නාට්‍ය බලන්නේ පිටක් කරන්නේ 16000 පුරාංගනාව ඒගොල්ලන්ගෙන් අහනවා පුතේ ලැබුවද කියලා. අනේ ස්වාමීනි නෑනේ. නැවත වතාවක් රජු කල්පනා කරන මට පුතෙක් උපදින්නේ නැහැ කියලා නොසතුටු සිතින් ජීවත් වෙනකොට නගරවැසියෝ නැවතත් උද්ඝෝෂණය කරනවා.
ආයත් රජු වහනවා ආයත් දැන් බලමු මේ උද්ඝෝෂණය කරන්නේ. කියනවා එදුකාණනි ඔබ මිනිස්කෝවට ගිහිල්ලා ඔක්කාකර දුවේ අගමහිසියේ කුසේ පිළිසඳ ගන්නට වටිනවා කියලා කැමති කරවගත්තා. කැමති කරවගෙන තවත් දිව්‍ය විමානයක දේවතාවෙක්ගේ ආයුෂ අවසානයි කියලා දැනගෙන දෙන්නත් කියනවා ඔබටත් මම ආරාධනා කරනවා සීලවති දේවියගේ කුසේ පිළිසඳ ගන්න. ඒ නිසා කිසි ලෙසකින් අන් කෙනෙක් මගේ ශීලය බෙහෙත නොකරත්වා කියන අනිෂ්ඨානයේ ශක්‍ර දෙවියෝ වේශයක් පවාගෙන තරමක් මහණු වේශයකින් අර විශාල පිළිස් රැස්වලා ඉන්න තැනට දැන් ආවා. සීලවති දේවිය දැන් සමාජගත වෙන්නයි හදන්නේ. මොකද කාගෙන් හෝ දරු බෙහෙයක් ලබා ගන්න බරපතල. දැන් මිනිස්සු බලනවා මේ වයසක මිනිස්සෙක් මොකක් කරනවද මේ ළඟ? කුමක්ද සාඹ මෙතන නැතිලා ඉන්නවද කියලා මිනිස්සු දැන් උද්ඝෝෂණ කරන්න පටන් ගන්නවා. දැන් මේ වයසක බබුණෙක් නේ. කවුද මේ වයසක බබුණෙක් ඇවිල්ලා ඉන්නේ ශක්‍ර දෙවියෝ. අක්‍රමිය කියනවා මගේ සිරුර දිලා ගිය නමුත් රාගය දිලා නැහැ. ඒ නිසා සීලවතිය ලබන්නේ මේ කියලා ඇය රැගෙන යාමට ආවා කියලා කිවි කියන්නේ. ඒ සීල දිනා ඉදිරියේ එදී සිටිමින් සක්‍රදේවයන්ගේ තේජසින්ම කිසි කෙනෙකුට නම් වෙන්න බැරි වුණා. හැබැයි අර විදිහට කතා කරා. සක්‍රදේවය අරගෙන පිටත් වෙලා ගිහින් නගරේ දොරටුව ළඟ ලස්සන කුඩා කුටියක්. හැබැයි ඒක පොළොව සෙවිලි කරපු ලීමැසක් ගහපු කුටියක් තමයි නිර්මාණය කළේ. දැන් මේ මහල්ලා දේවීන් වහන්සේට කියනකොට අනිත් අය බලනවා පිළිකුල් කරයි කියලා. නමුත් බලන්න සසර බොරුද්දට ඇති පිළිකුල් කරන්නේත් නැහැ. සතුටින් hina මුසුමුහුණින් යනවා. දැන් අජුරුත් වාකවුන් බලාගෙන ඉන්නවා කවුද දේවී අරන් යන්නේ කියලා. අර මහල් වලට දැකලා රජුරන්ට තදීම ශෝකයක් සංවේගයක් අසතුටක් ඇති වුණා. කොහොමද ශක්‍රය අරගෙන ගිහිල්ලා අර ලීමැස්සේ tempat කරලා කිව්වා ඉස පිළිමැදලා ඔයාට කන්නේ දාගන්න. දැන් මේ දිව්‍ය ස්පර්ශයෙන් තමයි ඉසాత ගෑවේ. මොකද දිව්‍ය ස්පර්ශයෙන් ඉසాత ගෑවේ දිව්‍ය ලෝකෙට අරගෙන යන්නයි. දැන් දිව්‍ය ස්පර්ශය ලැබිච්ච ගමන් ඇයට අර දණු බැස්සෙන් ඉඳ ගියා. ශක්‍ර දෙවියෝ ශක්‍ර බවරට අරගෙන ගිහිල්ලා ඒ තවුස්සා භවනේ අලංකාර විමානයේ දිව්‍ය යානාවේ tempat කළා. දවස් 7ක් මේ විදිහට ඈ සිහි විසක් මෙමයි කල්ලාට කළේ. ඒ අවදිවලා බැලුවා මේ මහා සම්පත්තිය මම ධර්මසක් උඩ ඉඳගත්තේ. මේ සම්පත් රාශියක් තියෙන කොහෙද? මම ඒකාන්තයෙන් එක්කවිද තියෙන බ්‍රාහ්මණයෙක් නෙවෙයි. වයෝවෘද්ධයෙක් නෙවෙයි. වෙන ඒකාන්තයෙන්ම ශක්‍රයමයි කියලා දැනගත්තා. ඒ කොහොමද ඒ ශක්‍රය සායනට විතර වාඩි වෙලා ඇගෙන් අහනවා වටිනා ප්‍රශ්නයක්. මම කැමති ඔයාට වරයක් දෙන්න. ඔබ කැමති වරයක් තියෙනවා නම් ඉල්ලන්නේ කියලා කිව්වා. දැන් සීලවති දේවිය කියනවා එහෙමනම් මට එකම දෙයයි ඔක්කාක රජුගේ රාජමාලිගාවේ රාජවාසලේ අඩු. ඒ තමයි අපට තරුවෙක් නෑ. එහෙනම් දේවිය ඔබ දැන් එකපුතෙක්ම බලාපොරොත්තු වෙන්නේ. මම ඔබට පුතු දෙන්න දෙනවා. හැබැයි මෙන්න මෙහෙමයි එක්කෙනෙකුට එක්කෙනෙක් වෙනස් දෙන්න. ඒ පුතු දෙන්න. දැන් මම ඔබට ප්‍රශ්නයක් අහනවා මවරුන්ගේ. ඔබියවරුන්ගේ දෙවන්නගෙම කියමුකෝ. එක පුතෙක් ප්‍රඥාවන්තයි හැබැයි යා රූප සම්පත්තිය ලස්සන නැහැ. අනිත් පුතා රූප සම්පත්තියෙන් හරි ලස්සනයි නමුත් ප්‍රඥාව නැහැ. දැන් ඔබෙන් අහුවොත් ඔබට දරුවෙක් වශයෙන් ලැබුණොත් මේ දෙන්නගෙන් මේ දෙන්නම ලැබෙනවා හැබැයි කවුරු ඉස්සර ලැබුණොත් හොඳයි. මං හිතනවා ඔබ ඒකාකට කියාවි ලස්සන පුතා ඉස්සරහා වුණොත් හොඳයි. එනම් සාමාන්‍යයෙන් දරුවෙක් ලැබුණාම කවුරු බලන්න ගිහිල්ලාම නොගියා යන කොහොමද ලස්සනයිද? අම්මා වගේ තාත්තා වගේද? අපි ප්‍රඥාවන්තයි කියලා හඳන්නේ නැහැ. ඒ නිසා වුණ බලන්න හරි ලස්සන කතා පොතක් මේක. දැන් එතකොට කියනවා මම ප්‍රඥාවන්තය ලබන්න කැමති පළමුවෙනි. හොඳයි. හොඳයි. ඔබට ඒ බලාපොරොත්තු ඉෂ්ට වෙනවා. දෙවෙනුව ඔබට ලැබෙන එතකොට කවුද? රූප සම්පත්තිය තියෙන ප්‍රඥාව නැති. දැන් පළවෙනි ලැබෙන්නේ කවුද? ප්‍රඥාවන්තකම තියෙන රූප සම්පත්තිය නැති. දැන් ඔබ දන්නවා කියනකොට කවුද මේ කියලා. දැන් ඇයට ශක්‍ර දිව්‍ය අතර දෙනවා කුසතරකෙකොත් දිව්‍ය වස්ත්‍රයකොත් දිව්‍ය සඳුන් ගැටේකොත් දිව්‍ය පරසතු මාර්ගයකොත් ඕකනද කියලා දීනාව. මොකද මේක දෙන්නේ. දැන් රැඳිලා හිටියේ දිව්‍ය ලෝකේ බවත් අපිසාවේ බවත් ඈට මේ දරු ජබ ලබා දෙන්නේ දේවානුභාවයෙන් බවත් මෙහි පැමිණෙන්නේ බෝධිසත්වයෙකු බවත් අඟවන්න සාධක තියෙන්න ඕනේ.
දැන් ඒක නිසා සක්‍රියව මේ සාධක ටිකක් හැටියට තමයි මේක අතර දෙන්නේ. දැන් අතර දීලා ඇව අරගෙන ගිහලා රජුරුවන්ගේ යහන් ගබඩාවට ඇතුළු වෙලා රජු සමග එකම යහනාවක තැන්පත් කළා. තැන්පත් කරලා මේක හරි අපූර්ව සිද්ධියක්. ඇඟිලි ඇගේ නාවි පිළිමැත්තා. එකල එහෙම බෝධිසත්වෝ ඇගේ කුසේ පිළිසිඳ ගත්තා. දිව්‍ය ලෝකෙන් චුත වුණා. ඇගේ කුසේ පිළිසිඳ ගත්තා. දැන් රජුරුවන් හරි සැකයක් තියෙනවා. මොකද සැකය අහනවා මේ පුතේ ඔයා කොහින්ද මේ ආවේ? මං මේ ශක්‍රයාගේ මන්දිරේදී. ඉතින් නොනති දේවියකින් අහනවා ජගක් පිහිටියද? ඔව් ජගක් පිහිටියා. දැන් මට නම් විශ්වාසය නැහැ මම ඇහැටම දැක්කනේ ඔයා අරගෙන ගියේ මහලු වෙච්ච බමුණෙක් රජුරෝ කියනවා. ඇයි මාව රවට්ටන්නේ? රජතුමනි පිළිගන්නකෝ මා අරගෙන ගියේ ශක්‍රදේවිය. දිව්‍ය ලෝකෙට අරගෙන ගියේ. ඔබතුමා පිළිගන්නේ නැත්නම් මේ වරන්න මගේ අතේ තියෙන මොකද්ද කියලා මේ තියෙන කුසතන. කුසතන පෙන්වා වහම කියන රජුරෝ කුසතන කොහෙන් හොයාගන්න බැයි. එහෙනම් මේ වරන්න මේ දිව්‍ය වස්ත්‍ර ඒ ඔක්කොම එක එක පෙන්වනවා. වීණාවත් පෙන්වනවා. රජතුමා දැකලා විශ්වාස කළා කියලා සොඳුර ශක්‍රයා ඔබට එහි පමුණුව පුත්‍රයෙකු ලබා දුන්නමයි කියලා මම පිළිගන්නවා කියලා පැහැදිලි කරනවා. මහරජා දැන් ජබක් පිහිටපු නිසා අපිට බයක් නැහැ. දැන් ඔබ කැමති විදිහට රටවැසියන්ට මේක දැනුත් කරන්න. දෙන රාස්‍ය උත්සව පවත්වලා කැප්පල් හරක් දීලා ඔන්න දැන් එයා පුතේක බිහි කළා. දැන් අපිට කාලේ සීමා සහිත නිසා ඔබට මම ප්‍රශ්නයක් යොමු කරන පොඩි. හැමදාම මට හිතෙන්නේ නැහැ. දැන් මේ පුත් කුමාරයාට නමක් තිබ්බේ කුස කියලා අපි අද කියන්නේ. නමුත් ඒ නම තමයි කුසතන. ඇයි මේ කුස රජුලන් කුසතන කිව්වේ? ඉස්ලාම ශක්‍රයා විසින් මේ දේවිනාංශ අතට දුන්නේ කුසතන මිටක්නේ. රජුලන්ගේ සැකේ දුරු කිරීමට ඉදිරිපත් කළේ කුසතන මිටක්නේ. ඒ නිසා කුසතන කියන නම කබලා මේ පුත් කුමාරයා තරුණ වයසේ පැමිණෙනවා. ඉතින් දසමාසයේ පිළිපින් උනාම පුතේ කුබී කරලා යාවද වැඩි වයසේ පායසපත් වෙනකොට ඔන්න අර දිව්‍ය ලෝකයේ හිටපු දෙවනි දේවතාවත් ඇවිල්ලා ප්‍රතිසන්දි ගත්ත කවුද පුතාගේ නම දෙවනි පුතා ජයම්පති කුමාරයා. දැන් මොන එක පුතේ වෙනකොට පුතු දෙන්නෙක් ඉන්නවා. දැන් පළවෙනි පුතා කවුද? කුසතන නොහොත් කුස කුමාරයා. කුස කුමාරයා තරුණ වයසටපත් වුණාම දැන් මව්පිය කල්පනා කරනවා දැන් 16 වයසේදී දරුවට ඊළඟ රජකම් බාර දෙන්නත් ඕන. ඉතින් දැන් විවාහයක් හැන්න ඕන. පුතාට විරිලා කලහ කරලා දෙන්න ඕන. දැන් පුතා දන්නවා මම හරි විරූපී. හැබැයි කිසිම ගුරුවරයෙකුගේ උපදේශයක් නැතුව හොඳට ඉගෙන ගන්න පුළුවන් ශක්තිය ඇති වුණා. ඒ නිසා මහා ප්‍රඥාවන්තයෙක්. දැන් පුතා අකමැති වෙනවා මේ විවාහයට. පුතා කියන මම විවාහ වෙන්න කැමති නැහැ. නෑ පුතා ඔයා කොහොම හරි විවාහ වෙන්න ඕන. මව්පියන්ගේ බලාපොරොත්තුව ඔයා විවාහ වෙන්න ඔයා ශක්‍රදේවිය අපිට ලබා දුන්නා. මේ රටක විද්‍යාවට ගෙනියන්න. බැරිවතන කියනවා මම එහෙනම් මම කැමති විවිධකේ ස්වරූපය පෙන්වන්න රජමාලිගාවේ රන් වැඩ කරන කෙනෙක් අරගෙන එන්න මම එයාට කියන්නම් මෙන්න මේ විදිහේ රූපය ඇති රත්තරන් රුවක් හදලා පෙන්වන්න මං කැමති විදිහට ඒක සකස් වුණොත් අන්න ඊට අදාළ විවිධක් ලැබුණොත් මම විවාහ කරගන්නම්. මොකද මේ ප්‍රඥාවන්ත කුසලජුල දන්නවා මේ විදිහේ රූපයක් ඇති කාන්තාවක් හොයන එක ලේසි නෑ. ඒ තරම් රූපක් කාන්තාවක්. දැන් රාංගරුවගේ නේද යට වැඩි බාර දීලා කුසලජුලොත් මොකද කරන්නේ? එයාත් නිර්මාණශීලීත්වය හරි දක්ෂයි. රොළ රහසෙම තමන්ගේ කුටිය තියාගෙන රත්තරන් ගෙන්නලා එයාත් හදුවා ලස්සන රන් රුවක් තාමත්ම රූපන් දිසුම් මහන්සිය නමකදී. කෙනෙක්. දැන් අර රත්තරන් කරෝ මේක හදලා නිර්මාණය කරලා අවසන් කරලා ගෙනත් කියලා මෙන්න මේ රජ කුමරුවනි. අපෝ ඕකම ගත්තා. අර මගේ කාමරේ තියෙනවා මේ කියලා රන් රුවක් ඒක අරගෙන ඉන්න බලන්න. ඉතින් එයා ගිහින් දොරයකට බලනකොට ඔහු දේවිනාංශේ ඉන්නවා සායනේ ළඟ. කල්පනා කළා මේ දේවිනාංශේ ඉඳලා මම ඇතුළත් වුණ අනවසරයෙන් දුර ගිහින් කියනවා අනේ කුමරුවනි මට කිප් වෙන්න බෑ දේවිනාංශේ ඉන්න ගබඩාක් වේ. නිදන ගබඩාව. නෑ ඒක රන් රුවක් ඒක අරගෙන ඉන්නේ කියලා කියන ඒ රන් රුවට සමාන බිරිඳක් ලැබෙනවා නම් මම විවාහ වෙනවා කියලා මව්පියන් මතක් කළා. ඉතින් අපිට කාලය වේගයෙන් ගලාගෙන ගිය නිසා පින්වත්නි ඒ කතා පොතේ තැන් සිට ඉදිරි ටික පින්වත් ඔබට මම ඊළඟ ඉරුදිනට සිහිපත් කරන බලාපොරොත්තු හිතේ තැන්පත් කරගෙන අද දවසේ පුණ්‍ය අනුමෝදනාව සඳහායි යොමුවන්නට දැන් අවස්ථාව ලැබුණේ මාරම්භ කරනකොට මතක් කළා ජේල්ගොඩ උඩුපිල මාහිමියන්ට 434 17 සීනිවසේ පරිංචි
ප්‍රසන්ති බුද්ධිලතා බොතේ දුපින්වත් මහත්මිය අද මේ ධර්මදේශනාවේ දායකත්වයේ දරනවා 2020 8 වෙනි මාසේ 4 වෙනි දිනට රැකියාව සඳහා යොමු වෙලා වසර 20ක් ගත වූ නිවිති කරගෙන 33 වසර ප්‍රබල භව ක්‍රියාත්මක අනුමෝදන් කිරීමත් බලාපොරොත්තු වෙන අතරේ කුතලේදී බලාපොරොත්තුවක් ඇටියට ඈත රැකියාව ලබා ගන්නට අවස්ථාව උදා කර දුන් පින්වත් ඒකනායක මහත්මයාට එවැගේම මානව සම්පත් පාලනාකාරී ලක්ෂිකා සුබසිංහ මහත්මියට එවැගේම ඇගියෝ ආයතනයේ දියුණුවක් ප්‍රාර්ථනා කරමින් ඈත ධර්මදේශනාවේ දායකත්වයේ දරනවා දයාබර පියතුමාණන් වහන්සේට ආපී නන්දාවති එච්.එම්. තාරණීස් කියන මේ අය පින්වන්දන කරන්න බලාපොරොත්තු වෙන නිසා ඒ සියලු බලාපොරොත්තු සමුදවන පිණිස ඒ සියලු කුසල ස්පන්දයන් මේකී දාතියින් පරලොවින් මනා සංග්‍රහයක් වේවා දෝතදරු සවනත පෙරු කුසල සම්පත්තියක්ම වේවා කියලා අපි දිස්ත්‍රාණ කරමු. එවැගේම තමරා නිමානි කුමාරි ලක්ෂ්මී යන අයට දයාබර ස්වයං පුරුෂයාට දරුවන් කුඹරට සුජීවත් පවුලේ හැමතත් නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමයි ඇගේ ප්‍රාර්ථනාව. ඒ සුජීවත් වාසය කරන ඔබේ කුරුළු කැදල්ලේ සියලු දෙරට ස්වයං පුරුෂයා දරුවන් ඇතුළු ප්‍රාර්ථනා කළ සියලුම කල්යාණ මිතුරු මිතුරියන්ට නිදුක් නිරෝගී චිර ජීවනයේ වේවා. පින්නති ඔබේ පවුලේ ජීවන අභිවෘද්ධිය මුදාපත් වන්නට මේ කුසල සම්පත්තිය ආශිර්වාද හේතු වේවා කියලා එමෙත් සිතින් ප්‍රාර්ථනා කරනවා. එවැගේම ධර්මදේශකයන් වහන්සේ හැටියට අපට ධර්මයේ තේරුම් ගන්නට අවස්ථාව සල්සුළු බව සිහිපත් කරලා තියෙනවා. මේ ධර්මයේ තවදුරටත් ලෝකයට දේශනා කරන්නට ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී බව ලැබේවා කියලා අපටත් මෛත්‍රියෙන් ගෞරවයෙන් යුක්තව ප්‍රාර්ථනා කරනවා. එබැවින් ඉන්න ඔබටත් අපටත් මේ එකම ශ්‍රී සද්ධර්ම මාර්ගයේ ගමන් කොට මා අකන්හාසක විපාකම් කියලා මතක් කළා වගේ අපට මේ පෞකින් දෙකෙන්ම නිදහස් වුණු සංකාර ධර්මයෙන් විනිර්මුක්ත වුණු විසංකාරගත සිතයි කියලා නිවනින් නිවෙන්නට මේ පින්කම පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙමද සම්මා සම්බුදු සරණයි. ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්මා සම්බුදු ශාසනං චිරං රක්ඛන්තු සම්මා සද්ධම්ම දේශනං චිරං රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකන්ති. මෙත්නෙත් පාමුල ධර්ම දේශනාව නිමාවටපත් වුණේ කුස රජුන් පිළිබඳව අපි කොතෙක් අසා තිබුණත් මේ ඉතිහාසය හරි වර්ණවත්. ඒ කාරණාවන් පිළිබඳ ඇහෙනකොට එක් පැත්තකින් අමුතු ප්‍රබෝධයක් හිතේ ඇති වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ පිළිබඳව අප්‍රමාණ ගෞරවයකුත් ඇති වෙනවා. ඒ නිසා අපි ධර්ම සාකච්ඡාවේදී තවත් ඒ ප්‍රබෝධී ධර්ම ගෞරවයේ හිතේ දරාගෙන තණ්හාව, ඒ වගේම රති, රාගය, කාමයේ මේවා පිළිබඳව වගේම අපි සමාජයේ පවතින ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කරමු. ධර්මයේ සමග මුසුකොට ඒ සඳහා ඔබට ඇරයුම් කරමින් ඒ උතුම් ධර්මානුශාසනාව ප්‍රගතව පූජනීය කැටවලගේ මාළු කපිනායක හම්සොන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝායුෂ වහන්සේ පෙර වේවා නිවීම පිණිසම මේ කුසල් පාරමිතා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් කෙටි විරාමයක් ලබා ධර්ම සාකච්ඡාවට මෙත්නෙත් පාමුලෙන් නැවත හමු වෙන්න අපේක්ෂා කරනවා. හැම දිනකටම ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස
නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ධර්ම ශ්‍රවණාභිලාෂී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි, අද දවසේදී මේ පින්වත් හැමදෙනාම මේ වෙලාවේදී බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊ타ත්ම වටින ධර්ම කාරණාවක් ශ්‍රවණය කරන්නයි මේ ශ්‍රාවක පින්වත් පිරිස බලාපොරොත්තු වන්නේ. අද ධර්ම දේශනාව සඳහා පින්වත් දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ මාතර වෙලේගොඩ සුමනසාර මාවතේ සමෘද්ධි පටුමගේ පදිංචි ලංකා විදුලි බඩ මණ්ඩලයේ විදුලි ඉංජිනේරු යසාන් ශ්‍රී කුලතුංග එට්ටිආරච්චි මහත්මයා සහ මාතර නවරෝහලේ සේවය කරන දන්ත ශල්‍ය වෛද්‍ය ඉරේෂා ලක්මාලි පතිරණ මහත්මිය සහ දනිරු වත්මිර පුතුණුවන් ඇතුළු පින්වත් පිරිසයි අද දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ. අපි පින්වතුන්ට ධර්ම දේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණින් අද ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. පසුගිය සති කිහිපයේ පුරාවටම අපි තාමත්ම වටින ධර්ම දේශනා මාලාවක් සිදු කරා. ඒ තමයි භාග්‍යවතුන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය වැඩ හිටපු මහා පුණ්‍යවන්ත මහරහතන් වහන්සේ නමකගේ චරිතය පිළිබඳව ධර්මයේ සඳහන් කරුණු වලින් යම් ප්‍රමාණයක් සිහිපත් කළා. ඒ තමයි ආනන්ද මහරහතන් වහන්සේගේ කතාව. අද දවසේ මාතෘකා කරගත්තා ඔබට විශේෂ යමක් විශේෂයෙන්ම පැහැදිලි කරන්න. පින්වත්නි, තව දින කිහිපයකින් ඔබට විශේෂ දවසක් උදා වෙනවා. ඒ තමයි වස්තුන් වාසී ආරම්භය. සම්බුද්ධ ශාසනයෙහි ඊටාම වැදගත් අවස්ථාවක් තමයි මේ වස්තුන් වාසී කියලා කියන්නේ. නමුත් බොහෝ දෙනෙක් මේ වස්තුන් වාසී පිළිබඳව ලොකු අවබෝධයක් නැහැ කියලා සමහර විටකදී අපට හිතෙනවා. වැඩි දෙනෙක් වැඩි අවධානයක් යොමු කරන්නේ මේ පින්කමේදී කටින පින්කමට.
अब පින්වතුනි මේ කටින පින්කම කියලා කියන්නේ භික්ෂුන් වහන්සේලාට ආනිසංස ලැබෙන පින්කම. කටින මහා පින්කම කියන්නේ විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලාට ආනිසංස ලැබෙන පින්කම. වස්තුන් මාසය කියලා කියන්නේ දායකින් වෙච්ච ඔබට ලැබෙන සුවිශේෂී අවස්ථාව. මේ කාරණාවල් දෙකම අපි හරියට වටහා ගන්නට ඕන. වස්තුන් මාසයේ කොහොමද අපි වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගන්නේ? පින්වත්නි, අපි පසුගිය සති කිහිපයේ පුරාවටම කතා කළා ආනන්ද මහරහතන් වහන්සේ පිළිබඳ. ආනන්ද මහරහතන් වහන්සේ කියලා කියන්නේ මේ ශාසනය වැඩ හිටපු මහා පුණ්‍යවන්තම ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ අපේ භාග්‍යවතුන් වහන්සේගේ සිතුවිල්ල දැනගෙන අවුරුදු 25ක් භාග්‍යවතුන් වහන්සේගේ සෙවණැල්ල වගේ ඉඳිමින් භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කළා. උන්වහන්සේට ඒ තරම් මහා පුණ්‍ය ශක්තියක් ලැබුණේ කල්ප ලක්ෂයකට කලින් පදුමුත්තර කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි සුමන කියලා රාජකුමාරයෙක් වෙලා අපේ ආනන්ද මහතෙරුන් වහන්සේ උත්පත්ති ලැබපු මොහොතේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේට 3 මාසයක් උපස්ථාන කරලා කරපු ප්‍රාර්ථනාවක් නිසා තමයි ආනන්ද මහතෙරුන් වහන්සේට අග්‍රස්ථාන 5ක් සමග මේ ශාසනයේ සුවිශේෂී ස්ථානයකට උන්වහන්සේට හිමිකම් කියන්න පුළුවන්කමක් ලැබුණේ. ආනන්ද මහරහතන් වහන්සේ අපි සඳහන් කළ අග්‍රස්ථාන 5ක් ලැබුවා කියලා. ගතිමන්තානං අග්ගෝ, දිතිමන්තානං අග්ගෝ, සතිමන්තානං අග්ගෝ, බහුසුතානං අග්ගෝ, උපට්ඨකායනං අග්ගෝ කියලා මේ අග්‍රස්ථාන 5 ලැබුවා. ශාසනයේ කිසිම මහරහතන් වහන්සේ නමකට එවන් අග්‍රස්ථාන ලැබුණේ නැහැ. නමුත් සුවිශේෂී අවස්ථාවක් කෙනෙකුට ලැබෙනවා නම් ඒ කිනා සසරේ මහා පුණ්‍යවන්තයෙක් වෙන්නට ඕන. ආනන්ද මහතෙරුන් වහන්සේට ඒ අවස්ථාව ලැබුණේ සංසාරේ ඒ තරමටම මහ පින් වඩපු නිසා. හැබැයි එතන විශේෂයෙන්ම කියනවා කරපු සුවිශේෂී පින්කමම තමයි පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේට වස්තුන් මාසය උපස්ථාන කිරීම. එතකොට බලන්න පින්වතුනි මේ වස් කාලය කියලා කියන්නේ ඒ තරම් මහ පින් වැඩෙන පින්කම. වස් කාලය පිළිබඳව කතා කරනකොට තවත් විශේෂ කරුණක් මතක් කරන්න පුළුවන්. ඒ තමයි එක කලෙක ගමක ජීවත් වුණ පුංචි පවුලක්. හිටියේ තාත්තයි පුතයි විතරයි. සුබ දවසක් කලා උදැසන 9:24 අපි සෝදානම් මේ මෙත්නෙත් පාමුල ධර්ම සාකච්ඡාව සඳහා දැන් යොමු වන්නට. සූදානම් වෙන්නේ මෙත්නෙත් පාමුල ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට. මෙත්නෙත් පාමුලේ අද දේශනාව හරි රසබර දේශනාවක්. එක පැත්තකින් මොකද කුසපබාව කියපුවත අපි අහලා තිබෙනවා. එහි රසයක් විඳලා තිබෙනවා. හැබැයි සමහර කාරණා අද තමයි ප්‍රථම වතාවට ඇසුවේ. මම නම් පළමු වතාවට තමයි කුස කියන නම වැටුණ හැටි දැනගත්තේ. ඒ නිසා දැනගන්නට දේවල් අපිට දිනෙන් දින මතුවෙනවා. දේශනානුසාරයෙන් හැකියාව ලැබෙනවා. ඉතින් මේ දැන ගැනීම උදෙක්
රසාස්වාදයේ පිණිසම පමණක් නොවේ අවබෝධයේ පිණිස නතු කර ගැනීම උපසතු කාර්යයක් අපසතු කාර්යයක්. එනිසායි ගෞරවනීය දේශකයන්න් වහන්සේලා ධර්මයේ මෙලෙසින් සමාජගත කරන විට ධර්මයට යොමු වීම උදෙසාම උපමා උදාහරණ වගේම මේ වගේ රසබර අවස්ථාවන් පිළිබඳව සිහිපත් කරන්නේ නිසා හොඳින් මතකයේ නැත්නම් ධර්ම ශක්තිය ඇති කරගන්නට ඒවා හේතු වෙනවා. අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට සූදානම් වන මොහොත පූජනීය කැටවලේ මාළොක් අපේ නායක හඳුනන වහන්සේව මෙතෙන් පාමුල ධර්ම සාකච්ඡාවට නැවත වාරයක් ගෞරවයෙන් යුක්තව පිළිගනු ලබනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. අද ඉදිරි දවසේ ඊට දවසේ තමයි පුරපසළොස්වක පොහොය දිනයේ යෙදෙන්නේ. මා ඔබට සිහිපත් කළා විරාමයට යන මොහොතේ මෙවර වස් ආරාධනා කිරීමේ පින්කම් සිදු වෙන්නේ මෙම පොහොය දිනයට හෙට දිනේදී ලංකාවේ විහෙර විහාරස්ථානවල සඳහා යොමු වීම කොහොම නමුත් පවතින තත්ත්වයක් එක්ක ස්වාමීන් වහන්සේලා වස් සමාදන් වීම වස් ආරාධනා කළා නොකළා වස් සමාදන් වීම සිදු කරන උන්වහන්සේලා සඳහා බැඳී සිටින අපට තිබෙන ප්‍රශ්නේ ගියන විදිහට සඳහා දායක වෙන්නට තිබෙන ඉඩ අවකාශය පිළිබඳව කොහොම නමුත් ඒ සඳහා යොමුව යම් කටයුත්තක් කරන්නට අපේක්ෂාවෙන් ඉන්න අය ඉන්නවා නම් අපි නැවත ඔබට සිහිපත් කරන්නේ බොහොම සැලකිලිමත්ව අවධානයෙන් විශේෂයෙන්ම මේ කොරෝනා වසංගතය සම්පූර්ණයෙන්ම පහව ගොස් නැති නිසා ඒ පිළිබඳව මනා අවබෝධයකින් යුක්තව එවැනි කටයුතු වල නිරත වන ලෙසට බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා. ඓතිහාසික දෙවනගල පුදබිමේ සිටයි මෙවර නෙත්‍රේඩියෝව කටින මහා පින්කම ආරම්භය වස් ආරාධනා කිරීමේ වැසිසඳු පූජා කිරීමේ පින්කම සිදු කරන්නේ. එය හෙට දවස පුරා පැවැත්වෙන සීල සමාදාන වැඩසටහන ශ්වේත පූජා වැඩසටහන මැදේ සිදු කරන්නට සන්ධ්‍යාවේදී බලාපොරොත්තු වෙන ඒ සඳහා ඔබට සිහිපත් කරමින් අපි සාකච්ඡාවට යොමු වෙන්න සූදානම් වෙනවා. වස් මාසය නැත්නම් වස් සමාදන් වීම ආරම්භ වන නිසා ඒ ඇසුරින්ම අද සාකච්ඡාවට යොමු වීම ලබා ගන්න බලාපොරොත්තු වෙන අපි හඳුරන්නේ. දැන් අපි පුරුදු විදිහට වස් සමාදන් වෙන්නේ ගිය පුරපසළොස්වක පොහොය දවසේ නැත්නම් මේ නිමාවට පත් වුණු පුරපසළොස්වක පොහොය දවසේ. දැන් ඒක තමයි සාමාන්‍ය සම්ප්‍රදායේ විදිහට පසුව සමාදන් වන පොහොය දිනේ. එය ගැටලුවක් නොවේ ස්වාමීන් වහන්සේ වස් ආරාධනා කිරීම පසුවට කල් ගිහිල්ලා දැන් හෙට දවසේ වස් ආරාධනා කිරීම පෙර වස් සමාදන් වීම ඒක සම්බුද්ධ දේශනාවට අනුව ඒ චාරිත්‍රයන්ට අනුව නැත්නම් ඒ පැවැත්වෙනා වූ විනය කර්මයන්ට අනුව ගැටලුවක් නොවේද එවැනි තත්ත්වයකටපත් වීම ඒ පිළිබඳව සිහිපත් කරනකොට මගෙන් පහුගිය සතියේ කීප දිනක් පැවුවා. දැන් පසුව සමාදන් වන දවසේ මේ පෙර වස් සමාදන් වෙන්නේ ඒක විනය කර්මය සිදු කිරීම උදෙසා නැත්නම් මේ අපි හිතන්නේ කටින මහා පින්කම මහා විනයවත් පින්කමක් ඒ නිසා ඒකට හානියක් වෙනවද කියලා බොහෝ දෙනා විමසුවා. මා වහන්සේ කියන්නේ පිළිබඳව ආරම්භයේදීම දැනගන්නට කැමතියි. වාසනාවන්ත ධර්මකාමී පින්වත්නි පුණ්‍යකාමී පින්වත්නි පින් බීජ වපුරන්නට ඒ තුල තවදුරටත් කුසල ධර්මයන් වඩන්නට අවකාශ සැලසෙන කාලයක් හැටියට පින්වත් ඔබ අපත් මේ වස් කාලය ඉලියරගෙන තිබෙනවා. මේ අවුරුද්ද අධික මාසයක් ඇති අවුරුද්දක්. එතකොට මේ අධික මාසයක් ඇති අවුරුද්ද තුල ඇසළ පොහොයට නොවි වස් සමාදන් වීමේ පෙර වස් සමාදන් වීම සිද්ධ කරන්නේ එතකොට නිකිලි පොහොයටයි. ඒ නිකිලි පොහොයට තමයි පෙර වස් සමාදන් වීම සිද්ධ වෙන්නේ. ඒ වගේම ඊළඟට එන බිනර පොහොයේදී තමයි පසු වස් සමාදන් වීම සිද්ධ වෙන්නේ. එතකොට මේක තමයි නියම පිළිවෙල. ඒ කියන්නේ මිනිස්සු තාම ස්වාමීන් වහන්සේ හිතාගෙන ඉන්නේ මේ අධිපොහොයක් යෙදීම නෙමෙයි කොරෝනා වසංගතය නිසා මේක වුණා කියලා. වසංගතය නිසා දැන් උදාහරණයකින් ගත්තොත් අපි මු දරණදා තේවාව කියලා. මේ වසංගතේ මොනතරම් ප්‍රශ්න තිබුණත් දරණදා තේවාව එක මොහොතකටවත් අඩුපාඩුවක් වුණේ නැහැ. ඊළඟට අපි දන්නවා දැන් ඇසර පෙරහැර පැවැත්වුවේ. ඒකට ඉතින් ඇසර පොයි දිනෙවි. දැන් මේ පොයි තමයි ඇසර පෙරහැර බව ආරම්භ කරන්නේ. එහෙමයි. ඉතින් ඒ විදිහට මේ අධිපොහොයක් නිසා මාස 13ක් හැටියට අපි කල්පනා කරනවා. මොකද එක මාසයක් මාස දෙකක් අතරත පොහොය 3ක් යෙදෙනවා. චන්ද්‍ර මාස ක්‍රමයට. චන්ද්‍ර මාස ක්‍රමයට. අන්නේ අනුව කිසි වර්ගයක් මේක තමයි නියමම ක්‍රමය. මේ වර්ෂයේදී කොරෝනා ප්‍රශ්න ආරම්භ නිසා නෙවෙයි මේක සිද්ධ වුනේ. මේක තමයි නියම පිළිවෙල. ඒ නිසා ඒ පිළිබඳ ඒ විනය පින්කම සිදු කිරීමට කිසිම ගැටලුවක් නැහැ. කිසිම ගැටලුවක් නැහැ. හොඳයි. අපි පසුතැවීම පිළිබඳව සාකච්ඡා කරමු සවනංශ වහන්සේ පසුතැවීම පිළිබඳව සාකච්ඡා දේශනාවේ මූලාරම්භයේ ඉඳලම කාරණා පහදා දෙමින් සිටී. දැන් දානයක් දීලා පිනක් කරලා පසුතැවෙන අය ඉන්නවා සවනංශ. අපරාධි දුන්නේ කියලා සමහර පසුතැවෙන අපරාධි දුන්නේ කියලා සඳහන් කරන්නේ ඒ වගේ පුජ්‍යලයකට දානයක් දෙන්න හොඳ නැහැ. ඒ වගේ කෙනෙකුට දානයක් දීලා වැඩක් නැහැ.
දැන් සමාජගත ස්වාමීන් වහන්සේලා අරඹය නොවේ. ඇතැම් වෙලාවට අපි සමාජයේ දකිනවා බොහෝ වෙලාවට දුගී මගේ යාචකාදීන්ට දන් දෙනවා. එවැනි තත්ත්වයන් තුළ දැන් බස් එකකදී අපි දැක්කම කාට හරි කීයක් හරි දීලා දුන්න කෙනා විතර නෙමෙයි අනිත් අය තියෙන අපරාධය දුන්නේ ඒ කුඩු ගහන්න අරගත්තේ අන්න ඒ වගේ කියලා පසුතැවීමකට වාජනය කරනවා මානසිකව. එතකොට ඒ දුන්න කෙනාත් පසුතැවෙනවා අපරාධය දුන්නේ කියලා. අනිත් පස්සෙන් තව අය පසුතැවෙනවා මීට වැඩිය හොඳට දෙන්න තිබුණානේ කියලා. ස්වාමීන් වහන්සේ අර බය දානයක් දීලා ආයෙ පසුතැවෙනවා අපරාධය මට මේ සම්පූර්ණයෙන් දාන මීට වැඩිය හොඳට කරගන්න තිබ්බා කියලා. මෙන්න මේ කාරණා දෙක පිළිබඳව මම වහන්සේගෙන ආරම්භයේදීම දැනගන්න කැමතියි. ඒ පසුතැවීම යමක් දීලා එතන අපරාධයේ කියන හැඟීම විවිධාර්ථයෙන් ඇතිවීම තුළ පසුතැවීම අපි දානයක් දීමේදී මොන වගේ ක්‍රියාදාමයක් එක්කද දානය දිය යුත්තේ සහය පසුතැවීම පිළිබඳව ඔබ වහන්සේ කොයි ආකාරයකද ධර්මානුකූලව විග්‍රහ කරන්නේ? ඔව් තථාගතයන් වහන්සේ අපට අනුශාසනා කරනවා නවේ කදරියා දේව ලෝකයට ගන්ති බාලාහවේ නප්ප සංසන්ති දාන දීරෝච දානං අනුමෝදමානෝ තේනේව සෝහෝති සුඛී පරක්ක කියලා ගාථාවක් නේ. ඒ ගාථාරත්නයේ අදහස තමයි මම මෙහෙම කිව්වා. දානයාගය නොකරයි බාලයෝ ලෝකේ සපයක් කොයිද බැවින් උන්හට ලෝකේ දානය පසසමින් උතුමන් මේ ලෝකේ දෙලොවම සැප ලබයි ලැබනම් ආලෝකේ. එතකොට දැන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන වරම්පිගන්තික සෝදරා ඉදිරි උත්පාදනයේ වතුර ටික හලනකොට මෙය කුරු කුඹියකට පණුවෙකුට හෝ ආහාරයක් වේවා කියලා ඔබට පුළුවන් නම් ඒක බැහැර කරන්නට ඒ පුණ්‍ය චේතනාව මහා ආනිසංසදායකයි. එතකොට අපිට වැදගත් වෙන්නේ ප්‍රතිග්‍රාහකයන්ගේ පක්ෂය තුල මෙයා දුගී මගේ යාචකෙක් වුණාට මොකද මෙයාට මේ විදිහට මේ බොරු කරන්නේ මෙයාට දී විනාවෙන් තවදුරට මේගොල්ලෝ හිගමරටම පුරුදු වෙනවා. ඒ නිසා මොහොත දීපු ඵලයක් නැහැ කියලා සමහර වෙලාවට තව දෙනෙක් තමන්ගේ දාණය පහත් කර සලකන්න පුළුවන්. ඒක එක එකන අරමුණු බාලයන්ගේ ස්වභාවයයි ඒක. අපිට වැදගත් වෙන්නේ අපිට යමක් දීම සඳහා හිත සකස් වෙනවාද කියන කාරණාව. කොහොමද ප්‍රසන්නස හිත සකස් වෙනවා කියන්නේ දානයකදී දානයක් දෙන විට හිතේ ස්වභාවය කෙසේ වේ යුතුද? ඔව් මම මේ පරිත්‍යාගය සිද්ධ කරන්න තරම් අලෝක චේතනාව උපදව ගැනීමට ලෝභයට නැමිච්ච හිත අලෝභයට නම් ගන්න මං දක්ෂයෙක් වුණා නේද කියන හැඟීම හිත ඇති කර ගන්නවා. ඒකට කිසිදු කාරණාවක් නිසා ප්‍රතිග්‍රහ පක්ෂයේ විවිධ අනුමෝදකම් දැකලා ද්වේෂයක් හදාගත්තොත් අන්නර කුසලේ විපාක දෙන කොටක් යන දවසට අන්න ඒ අඩුපාඩු ඇතුව තමයි ඒ කුසලේ විපාක දෙන්න පටන් ගන්නේ. ඒ නිසා තමයි කුංසිත පහදාගෙන දුන් දාණය උන් ගිය තැන ලැබෙයි දාණය කියන්නේ. ඒතකොට යම් කිසි කෙනෙකුට යම් ආකාරයකට යමක් දෙනවා නම් දීම සඳහා සෝදානම් වෙච්ච හිත පිළිබඳව බලලා සතුට වෙනවා. මිසක් ප්‍රතිග්‍රාහක පක්ෂයේ තියෙන ගුණ අගුණ ගැන කල්පනා කරමින් හිටියොත් අපට දන් දෙන්නම බැරුව යනවා. ඒ නිසා වැදගත් වෙන්නේ අපට අපේ දීමේ චේතනාව සම්පූර්ණ වුණා. මම මේ පරිත්‍යාගය කිරීමෙන් එක ආහාර වේලකින් හරි එයාට යම් කිසි පහසුවක් සැලසුණා. මං දුන්නා මේ පොන්චි මුදලින් උනාට එයාට යම් කිසි ප්‍රයෝජනයක් ලබා ගන්න පුළුවන් වුණා. එයාගේ ජීවිතය ජාන්තමින් හරි සාරිත කරගන්න මේක උපකාරයක් වෙයි කියන හැඟීම ඇති කරගන්නවා. ඊළඟ ප්‍රශ්නේ තමයි මීට වඩා තව හොඳට පින්කම් කරන්න පුළුවන් කියලා හිතන එක අකුසලයක් නෙමෙයි. පසුතැවිල්ලකුත් නෙවෙයි. එයා ඒකට උත්සුක වෙනවා. මම ඊළඟ වාරෙදි මේ වගේ පින්කමක් කරනකොට මේ අවුරුද්දේදී මට බැරි වෙච්ච කොටස මම නැවත එකතු කරගෙන ඒ පින්කම් කරනවා කියන අදිෂ්ඨානය හිතට ගත්තොත් අදට පසුතැවිල්ලක් නොවි තවදුරටත් ඒක ඉදිරියට යන්න උපකාරයක් වෙන අවස්ථාවක්. ඒ කියන්නේ සමහරව කල්පනා කරනවා අනේ අපරාධේ මේට වැඩිය හොඳට කරන්න එහෙම හිතන්න ඕනේ නැහැ අපි. ඇත්තට එහෙම හිතන්න ඕනේ නැහැ. දැන් අවශ්‍යතාවයක් තියෙනවා දැන් අපි හිතමු දැන් අපි මේ වර 19කට දාන දුන්නා අපේ ගෙදර. එතකොට අපි හිතනවා මම සකස් වුණා තවත් මට ඉඩ තිබුණා මේ ශාලාවේ මේ පාරස්නමක් කරනවා ගන්න පාරස්නමක් වෙලිය නම් කොච්චර හොඳද කියලා හිතනවා. පසුතැවිල්ලක් නෙමෙයි. ඉතින් තවදුරටත් හොඳ චිත්‍ර රූපයක් නිර්මාණය වෙනවා. ඒකෝට ආනිසංසය වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. ඊළඟ වතාවේදී දන්නවා මට පාරස්නමක් කරලා දාන්න දෙන්න පුළුවන්. මම ඊළඟ සැරේ මේ වගේ පින්කම මේ මට්ටමින් කරනවා කියලා ආදිස්ථානය. තේවනි තත්ත්වයක් ඔබේ හිතේ ගොඩනගා ගන්න අර මූලික ප්‍රශ්නේදී පළවෙනි ප්‍රශ්නේදී
ඒ තත්ත්වයේ අපිත් අත්විඳලා තිබෙනවා සහ අපිත් ඒ වළක්වන්නට කටයුතු කරලා තිබෙනවා. පෞද්ගලිකව මට දැනුණ දේ තමයි ස්වාමීන් දැන් වෙලාවට එහෙම මාත්‍රාවලිට බැහැවුවෙකුට සල්ලි දෙනවා දැකලා මමම නවත්තන්න දාලා දිනවා ඔබ දෙන්න එපා ඔය මිනිහා මෙහෙමයි කරන්නේ කියලා. ඉතින් එතකොට අපි අකුසලයක් රැස් කරගෙන තියෙනවා. ඔව් යමෙකුට දැන් සාමාන්‍යයෙන් බන්ධහමකට කියන විදිහ කියනවා යම් කිසි වික්ෂෝපකට තව කෙනෙකුගේ ලැබෙන යම් කිසි ලාභයක් වළක්වනවා නම් ඒකත් බලවත් අකුසලයක්. අපිට වැදගත් වෙන්නේ නැහැ මේ මිනිස්සයා උපක් කරනවා කියන කාරණාව අරගෙන ඒකට ජීවිතේ චේතනාව අපි නැති කිරීම නිසා අපිට යම් කිසි අකුසලයක් සිද්ධ වෙනවා. හැබැයි සිතින් වැරද්දකටම යොමු වෙනවා නම් වරදි සහගත දෙයකට මේ සඳහා යොමු කරනවා නම් ව්‍යාපාර අරමුණක්ම නැත්නම් ව්‍යාජ ආකාරයෙන් මිනිසුන්ව කසා කරන කටයුත්තකට යොමු වෙනවා නම් ඒ තුළ ඒක නොකළ යුතු දෙයක් තමයි. මම කියන්නේ අපි වැදගත් වෙන්නේ චේතනා සම්පීක්‍රමයි. කම්මවදා මම දෙන්නේ යාට කසිප්පු කරන නෙමෙයි. යා කසිප්පු කරන ඇති කියලා මට උපකාර දෙන්න පුළුවන්. නමුත් මම දෙන්නේ දීමේ චේතනාව මගේ පාරමිතාව සම්පූර්ණ කර ගැනීම සඳහා. ඒ බුදුහාමුදුරුවෝ නිරන්තරයෙන්ම මේ පාරමිතාව සම්පූර්ණ කරන කාලේ තණ්හා මාන දිට්ඨි තණ්හාවෙන්වත් මානෙන්වත් දිට්ඨියවත් ප්‍රපංච වශයෙන් විනිර්මුක්ත වෙච්ච හිතකින් තමයි උන්වහන්සේ එදා ඉඳලම පාරමිතාව දරව තිබුණේ. අපහට උන්වහන්සේගේ දැන් බලන්න කර දරදෙට අරගෙන යන අවස්ථාව අරගෙන ගන්නවා. ඒ මාසය නැති වෙලි කමඩම කළා නෙමෙයි. දෙනකමටම ඉල්ලගත්තා. ඉල්ලන් ඉන්නට දුන්නා. අන්තිමට මේ තමන්ගේ හක්ක බලලා ඉතිරි දාගැලක් අරගෙන යනකම් භාග්‍යතුන් වහන්සේ ඉවසලා දරගෙන ඉතින් අපි මොනසෙ කපටි පංචනිකේ කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ හිතුවේ නේ. ඒ පාරමී ධර්මයනේ. පාරමී ධර්මයක් නිසා. එහෙමයි. අපි මේ කාරණාවන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමු. අපි කරන දේවල් අතන වෙලාවට හොඳයි කියලා හිතුවට හොඳම නෙමෙයි නරක වෙන්නත් පුළුවන්. කලු කර්ම වෙන්නත් පුළුවන්. අකුසලයන් වෙන්නත් පුළුවන්. පව් වෙන්නත් පුළුවන්. ඒ නිසා අපි මේවා කෙරෙහි සැලකිලිමත් වීමට මේ දේශනාවල් කියන්නේ බුද්ධ දේශනාව ආයේ හිත සනසවන්නට හිත රවටවන්නට නෙමෙයි සවනසනේ. ඒ කියන්නේ සම්බුද්ධ දේශනාව සැබෑ සත්‍ය ස්වභාවයමයි දේශනා කරන්නේ. ඔව් ඇත්තට මෙහෙම වුණා නම් මට කියන්න තිබුණා අවෝ පසෙප්පු ගන්න මිනිහුට දැන රාජ්‍ය දුකම් මියා කලිප්පු ගන්නවා. එහෙම දැන් උදාහරණයක් වශයෙන් එහෙම අපි හිතමු ඔන්න පාන්දරකට එනවා මේ කිරිපිට පැකට් එකක් ඉඳලා කියන්නේ. ඒ කිරිපිට පැකට් එකක් දෙනවා. දෙන්නේ අර පැකිං හදලා මන්ට විතරක්. එහෙම නැත්නම් ඒක සොපි මණ්ඩලකට දාලා දෙනවා. මට එහෙම අත්‍යකින් කියනවා එහෙම කරපු අය ගැන එයි එහෙම දුන්නේ ඉතින් පැකට් එක දෙන්න කිව්වා. පැකට් එක දුන්නා නම් ඒක යනකොටම කඩේට විකුණලා යන්නේ. ඉතින් අපි දැන් මේ පැකට් එකෙන් අපි ප්‍රයෝජන ගත්තේ නැහැ. ඒ මිනිහ අරගෙන ඉඳලා බොන්නේද විකුණලා අපි හිතමුකෝ වෙන ගෙදරට වෙනම මොනවාද කරලා යනවා. ඔව් එහෙම නැත්නම් මිනිහ මොනවා හරි දෙයක් කරගන්නවා. අපිට ඒක අදාළ නැහැ. අපි මේ කිරිපිට පැකට් එක කියලා කිරිපිට පැකට් එකක් පිටින්ම දෙන්න පුළුවන් කොපියුලා නම් ඒකයි පැකට් කඩලා shopping mall එකට හරලා එහෙම දුන්නාම මොකද ඒ දීමනාව කියන්නේ? ඒ දීමනාව අපි හැලු කරගෙන. එහෙමයි කියලා අපි දීමනාව හැලු කරගෙන. දීමනාව හැලු කරගෙන. හොඳයි. ඒ කාරණා කෙරෙහි සැලකිලිමත් වෙන්න. අපි හඳුනන්නේ පසුතැවීම නිසා කුමක්ද සිදු වෙන්නේ කියන එක. ඒ කියන්නේ මානසික විකෘති භාවයක් මානසික පීඩාවක්ද ඇති වෙන්නේ ආශ්‍රිත රෝගද හැදෙන්නේ මොනවද මානසික පසුතැවීම නිසා වෙන්නේ? දෙකම හැදෙනවා. මානසික පසුතැවීම තමයි ප්‍රධාන වශයෙන්ම ශරීරයේ දුර්වල භාවයෙන් කාරණාවක් වෙන්නේ. කායික මානසික දෙකට. කායික මානසික දෙකට බලපානවා. ඒ නිසා පාදතුන් දේශනා කරන විපාක වශයෙන් ගත්තත් ඉඳ තත්ත්වෙ පෙට්ට කපරි. අද තවමත් එකක් තැවෙනවා. මේ භවයේ තැවෙන ජීවත් වෙන්න ඕන කරන දේවල් කරලා අපහුව තැවිතේ හිටියෝ පරණවතිත් තැවෙනවා. ඒ කියන්නේ මුළු ජීවිතේ මේ තැවීම නවත්ත ගන්න පුළුවන් කමක් නැහැ. ඒකට අපිට ඒ නිසා තැවෙන්න හේතු වෙච්ච කාරණාව තියෙන්නේ මගේ හිත ඇතුළමයි කියලා හිතාගන්න. ඒ කියන්නේ දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු කාගේරි හරි විශ්වාසය තියලා අපි විශාල වශයෙන් එයාට උදව් උපකාර කරනවා. අන්තිමට බලුවම එයා අපිට ඒකව කටයුතු කරනවා. දැන් පුදුම විදිහේ මානසික තැවීමක් ඇති වෙනවා. මම ඇයි මෙහෙම මිනිසෙකුට රැවටුනේ? ඇයි මම මෙහෙම මිනිහෙකුට උදව් කළේ? ඇයි මම මිනිහෙකුට උපකාර කළේ? බැලුව මම උපකාර කරලා ඒ මිනිස්සුගේ ගුණයක් ලැබීම කර්ම කොටගෙන ඒ මිනිස්සයාට මෙහෙම කළා කියලා ලොකු තැවීමක් ඇති කරගන්නවා. එතකොට අකුසලයේ තමන්ට බලවත් ලෙස තමන්ගේ ශරීරයට බලපානවා, හිතට බලපානවා. ඉතින් ඒ නිසා මම කළ යුත්තේ කළා. මට ඒ ඇත්තෙන් යමක් සිද්ධ වුණත් නොසිතුණත් මම කීයටවත් ඒක හිතලා තැවෙන්නේ නැහැ කියන කාරණය අපි හැම වෙලාවෙම හිතා ගන්න ඕන. එහෙමයි. කොපමණ ගුණ කළත් අනුන්ට කැපවීමෙන් වැරදුන තැනදී උන්ගේ මාරාවේශේ වලකනු නොහැක උන්ගෙන් එන අපවාදෙන් ඒ හැම දෙයක්ම පිළිගන්නේ ඉවසීමෙන් කියන තැනට හිත ඉවසීමට උරු පොරු කරගෙන මම මේකෙන් තැවෙන්නේ නැහැ. මේ තැවීමේ විපාකයි මම කායික වශයෙන් රෝගී වෙනවා. මානසික වශයෙන් මගේ ජීවිතයේ ඉදිරියට හිතා ගන්න බැරි තත්ත්වයක් එනවා.
ඒ නිසා මම මොකටද අනුන්ගේ පාප කර්ම කරගහගන්නේ? මම කළ යුතු හොඳ දේ කළා. මම ඉතරයි ඉතින් නවතිනවා. මට යුතුයකම් ආපස්සට යනවට කමක් නැහැ. මම කලේ පරණ ණයගේ ඔබ එකක් කියලා හිත හදාගෙන ඉන්න එක තමයි හොඳම දේ. ඒකෙන් පසුතැවීමයි කලකිරීමයි කියන්නේ එකමද ස්වාමීන් වහන්සේ? එකම. ඒක එවැනි කෙනෙක් යම් තත්ත්වයකට පත් වුණාට පස්සේ දැන් බොහෝ දෙනා කියන්නේ ඒතකොට තමයි ධර්මයට යොමු වෙනවායි කියන කාරණේ කලකිරීම නැත්නම් මේ පසුතැවීම. ඒක සැබෑම ස්වභාවයද නැත්නම් එහාට ගිහිලා ධර්මයට යොමු වීමේ අවකාශය තියෙනවා. ධර්මයේ නිබ්බිදාය කියලා කියන්නේ අනිත්‍ය දකිමි දුක අවබෝධයට ගනිමි. ආත්ම වශයෙන් අල්ලගත් දේවල් අතහැරීමට ඕන කරන හිත පහදවා ගැනීම තමයි එතන නිබ්බිදාය කියන්නේ කලකිරීම කියන්නේ. මෙතන කලකිරීම කියලා කියන්නේ අපි බල අකින්චිතම්පි භාවී නොසිතූ දේවල් සිදුවීම කරන කොටගෙන හිතේ ඇති වෙන මානසික පසුතැවිල්ල තමයි මෙතන කලකිරීම. සමහරට එයත් හේතු වෙන්න පුළුවන් ඔබ වහන්සේ කියන නිබ්බිදායට. ඔව් දැන් නිබ්බිදාය කියන තත්ත්වයේදී අනිත් ඉස්සෙල්ලා මේ ලෞකික කලකිරීම හිතේ ඇති වෙන්න බෑ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් බාදල් කිව්වා අපේ ධර්ම දේශනාවේදී දිව්‍ය ලෝකවල දෙවිවරුන්ට ශරීරය අනිත්‍ය පේන හැටි. එහෙමයි. අපි හිතනවා භෞතික ශරීරයක් ලැබුවා අපට විතරයි ශරීරයේ දුක් පීඩා දැනෙන්නේ. දේවාදී ආත්ම භාවයක් ලැබුවම ඒක දැනෙන්නේ නැහැ කියලා. දැන් මේ කතා පුවත් වලින් පේනවා සියලු සබ්බේ සංකාර අනිත්‍යයි. සංකර ධර්ම වලින් යමක් ආරම්භ වුනේ ඒ හැම එක තුල තියෙනම මේක නේද කියන එක ලෞකිකව ලබන අත්දැකීම් තුලින් පැහැදිලි කරගන්න පුළුවන්. එතකොට අර පරමාර්ථ ධර්මයෙන් කලකිරීම කියන එකට ඇතුළත් වෙන්න පුළුවන්. සම්මුති කලකිරීම නිසා පරමාර්ථ ධර්ම කලකිරීමට ප්‍රත්‍යක්. එහෙමයි. සමහර රහතන් වහන්සේ පිළිබඳව වහන්සේ සිහිපත් කළ අවස්ථාවකදී රහතන් වහන්සේලාට කර්ම රැස් නොවන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ? ඒ කියන්නේ චේතනාවලින් තොරවද සියලු කරන කායික මානසික ක්‍රියාවන් උන්වහන්සේලා සිදු කරන්නේ? නැහැ. චේතනාව නිවන් දකින්න තුරුත් තියෙනවා. දැන් භාග්‍යවතුන් වහන්සේට තිබුණේ අර මහා කරුණාව කියන්නේ චේතනාව. එහෙමයි. මහා ප්‍රඥාව කියන්නේ চৈতසික. එහෙමයි. ඒක මේ ඕන චේතනා চৈতසික කියන්නේ එහෙමනම් විපාකයක් අපේක්ෂාවෙන් රහතන් වහන්සේලා කොහොමවත් අරහන් කියලා කියන්නේ රහසේවත් පාපයක් කරන්නේ නැහැ. ඒ නිසා ඒක පිළිගැටලුවක් නැහැ. උන්වහන්සේලා විසින් කිසියම් පිනක් කරන්නේ නැහැ සංසාර ප්‍රවෘත්ති වශයෙන්. ඒ කියන්නේ උන්වහන්සේලා අලෝභය, ද්වේෂය, මොහ මූලික කරගෙන පින්කමක් කළාට ඒ තමන් වහන්සේ විසින් කළ යුත්තක් හැටියට හිතලා කරනවා මිසක් රහතන් වහන්සේ නැවත විපාක ලැබීම වශයෙන් හිතලා කරනවා නෙමෙයි. ඒ නිසා තමයි කියන්නේ කන්හං ධම්මං විපහාය සුඛං භාවිත පඬිතුෝ කියන අපිට උපදෙස් දීලා ඊළඟට කියනවා මගේ ගාත දේශනාලික වගේ පුණ්‍ය පාප පහිනස්ස. පාපයක් ප්‍රහීන කරා, පිනේ විපාකයක් ප්‍රහීන කරා. පින ප්‍රහීන කළා නෙමෙයි. පිනේ විපාකයක් ලැබීම කියන එකත් ප්‍රහීන කරලා දෙන්නේ. මොකද දැන් රහත් වුණාට පස්සේ කොහොමදත් විපාක සිත් පහළ වෙන්නේ නැහැ. ඒකයි මේ කියන්නේ. ක්‍රියාසිත පමණයි. කරනවා ක්‍රියාසිත පමණයි පහළ වෙන්නේ. පාපයට ක්‍රියාසිතක් පහළ වෙන්නේ නැහැ. පිනට ක්‍රියාසිත පහළ වෙනවා විපාක සිත් අවශ්‍ය වෙනවා. හොඳයි. තව කාරණාවක් ඔබ වහන්සේගෙන් දැනගන්න අවශ්‍යයි. දැන් කෙනෙක් බේර ගන්න අපි කෙනෙකුට ගහනවා. එහෙනම් කෙනෙක් වෙනුවෙන් හොඳ කෙනෙක් වෙනුවෙන් අපි තව කෙනෙකුට බනිනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැන් යම් සතෙකුට යම් පුද්ගලෙක් ගොදුරුණා කියමු, දරුවෙක් ගොදුරුණා කියමු. එවැනි තත්ත්වයක් තුන අපි සතාට ගහනවා. මැරෙන්නම ගහන්නත් පුළුවන්. දැන් මේ වගේ තත්ත්වයක් තුල කොහොමද ස්වාමීන් කර්ම රැස් වෙන්නේ? හොඳ කෙනා බේර ගන්න තමයි චේතනාව තිබ්බේ. එතකොට ඒකේ පුණ්‍ය විපාකද අපිට බලපාන්නේ? නැත්නම් සතා මාරපු කිය අකුසල විපාකද අපිට බලපාන්නේ? කොහොමද මේදී මේ කර්ම රැස් වෙන්නේ? ධර්මයේ තුල පැහැදිලිව විග්‍රහ කර කුසලයේ පිටියේදී චේතනාව හොඳ දෙයක් කිරීම. යහපත් කෙනෙකුගේ ජීවිතයට ආරක්ෂා සැලසීම. එතකොට ඒ වෙනුවෙන් සමහර දැඩි ලෙස දැඩි ක්‍රියාමාර්ග අපිට ගන්න සිද්ධ වෙනවා. සමහර ඔබ කිව්වාගේ සමහර ඒ සතා ඝාතනය කරහන් හරි යොමු වෙන්න පුළුවන්. ඒ තුල අකුසලයේ සිද්ධ වෙන එක හැබෑවක්. නමුත් අකුසලයේ කුසලයේ ශක්තියට වඩා ප්‍රබල නිසා අකුසලයේ කුසලයෙන් අහෝසි භාවයටපත්. එතකොට ඒ සමහරු කියනවා විපාක දෙවිදිහට වෙනවා. ඒ කියන්නේ කුසලයට තියෙන විපාක කුසල විපාක යන විදිහට වගේම අකුසලයට තියෙන විපාක අකුසල විපාක විදිහට එනවා. ඒක වෙන වෙනම එන්නේ කියන කාරණේ එතකොට එහෙම මේක මොකද හේතුව දැන් අතන අකුසල විපාකේ කුසලයෙන් අහෝසි වෙන්නේ නැහැ නැත්තම්. එහෙමයි සමහර. අහෝසිකම කියලා කියන්නේ මේකට. මේ දවස්වල දැන් අද මම අර ප්‍රසිද්ධිපත් කළා හෙට පොහෝ දිනේ තව දින දෙකකින් ලැබෙන්නේ දේශපාලනික වශයෙන් මේ රටේ යම් ආකාරයකට මහා මැතිවරණය නැත්නම්
පාර්ලිමේන්තුවට නැත්නම් තීන්දුව ගන්න දැනට සුදුසුකම් තෝරා ගැනීමේ අවස්ථාව. අපි හඳුන්වන්නේ මම මේ පැත්තට පොඩ්ඩක් යොමු වෙන්න බලාපොරොත්තු වෙනවා. දැන් දේශපාලනිකව පසුතැවෙනවා අපේ සමහර පුද්ගලයෝ. කියන්නේ Taman භාවිත කරපු මනාපයත් එක්ක ඡන්දයත් එක්ක පසුතැවෙන අවස්ථා හැදෙනවානේ. මේ සමහරු හිතාගෙන ඉන්නවා රට ගැන, ඒතකොට ශාසනය ගැන කොහොම ගෞරවණීය ආකාරයෙන් හිතාගෙන ඉඳලා ඊට පස්සේ කියන කතාවක් තමයි අපරාධ මං ඡන්දෙ දුන්නේ මම දැන් පසුතැවෙනවා රටක් විනාශ වුණා එතකොට ශාසනයත් විනාශ වුණා මෙහෙම කියන අවස්ථාවන් තිබෙනවා ඒ නිසා මේ පසුතැවීම ගැන අපි මේ මොහොතේ කතා කරොත් හොඳයි මොකද මට හිතෙනවා දැන් කෙනෙකු මේ මොහොතේ සිටිය යුතු දේ පිළිබඳව වහන්සේ අපි පක්ෂපාත කෙසේ වෙතත් මිනිසෙක් විදිහට රටක් ගැන ශාසනයක් ගැන හිතන විදිහට කල්පනා කරොත් එimhe කොයි ආකාරයෙන්ද සිටිය යුත්තේ කියන කාරණේ මට වහන්සේ ධර්ම පහදලා දෙන සමාජයේ වෙනුවෙන් මොකද පාර්ලිමේන්තුව කියන රටේ තීරණ ගන්න උත්තරීතර තැන මේකට විහිළු සහගත තැනක් බවට පත් වෙලා ඊට හේතුව ඥානවන්ත ප්‍රඥාවන්ත උගත් බුද්ධිමත් තීරණ ගත හැකි රට ශාසනය ගැන හැඟීමක් නැති පිරිස එතනලාවට පත් වෙලා පාර්ලිමේන්තුවට එන තත්ත්වයන් අපි දකිනවා ඒ නිසා අද තමයි අන්තිම දවසත් මේ ප්‍රචාරණ කටයුතු සිදු කරන ඒ නිසා ඔබ වහන්සේගෙන් මා සමස්ත සමාජය වෙනුවෙන්ම ඉල්ලීමක් කරන මේ වගේ අවස්ථාවන් වල අපි ප්‍රමුඛතාවය ලබා දිය යුත්තේ මොන ආකාරයකද එවැනි රටක තීරණ ගන්න අතරකටපත් කිරීම සම්බන්ධව ඇත්තම අපේ ජීවිතය සාර්ථක කරන්නේ හෝ ජීවිතයට පසුතැවිලි එකතු කරන්නේ අපේ විමර්ශනශීලී බුද්ධිය මූලික කරගෙන මේ වෙලාවේ අර විමර්ශනශීලී බුද්ධිය කියන වචනේ ගැඹුරු වැඩි අනිද්ද පෙර හිතා බලන්නේ කොහොමද හොඳයි අපේ ජීවිතය කියන්නේ හරිය අත්දැකීම් ගොඩක් අපිට තියෙනවා ප්‍රථමතාවට ඡන්ද දෙන අයට වඩා ඊට වඩා උඩට ගිහින් අවුරුදු ගණනාවක් පිළිබඳ දශක ගණනාවක් පිළිබඳව අධ්‍යක්ීම් සම්භාරයක් ඇති අය දන්නවා පොරොන්දු ප්‍රකාරව පොරොන්දු ඉෂ්ට කරපු අය කවුද ආහතෝසර පොරොන්දු දුන්න අය කවුද වර්තමානයේ පොරොන්දු දෙනකොට මේවා ඉෂ්ට කරන්න පුළුවන් පොරොන්දුද මේවා ඒකාන්තයෙන්ම මේ ඡන්දය ලබා ගැනීමේ බලාපොරොත්තුව කේන්ද්‍රගත කරගත්තු පොරොන්දු නේද අපිට මේ ආවල් පිළිසු දුන්නේ ඒගොල්ලන්ට ලැබිච්ච ඉතිහාස කාලේ ඒගොල්ලෝ කොහොමද මේ රටේ අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් නිදන් වස්තු ගැන බැලුවා පුරාවස්තු ගැන බැලුවා නිදන් හාරලා තමන්ගේ බඩවියද පුරවගත්ත මිනිසුන්ට ඔලතන සල්ලි කියනවා කොච්චර සංඛ්‍යාවක් වුණත් ආයෙ බෙදන්න. තව ඒ තරමට අපි මේ මිනිස්සු කියන දෙයකම එකපාරට නැඹුරු වෙලා හිතන්න නැතුව අපිට අතීත අත්දැකීම් අපේ මිනිස්සුන්ට වෙලා තියෙන අතීත අත්දැකීම් අමතක වෙලා යනවා හරි ඉක්මනට. ඒ වර්තමානයේ මොන හරි හොරකල් කතා ටිකක් කිව්වම වරද කතා ටිකක් කිව්වම අර කොහොමද මේ हास्य रसे मुसुम करने हम देवल किया मिलकर कराने पर कर विस्पेजन के देवल को දැන් මේවා ඒකාන්තයෙන් කරයි කියන හැඟීම විශ්වාසය තියෙනවා මේ රට ඉතිහාසවල බොහෝ දවස් ඉඳලා මේ මොහොත දක්වා මේ අගාධයට පත්තුනේ මේ යම් බලකාමී වියර වැටිච්ච මිනිස්සු ගේ ප්‍රකාශන වලට මුලා වෙච්ච ජනතාවක් කියලා. ඉතින් අපේ රටේ සාක්ෂර හැකියාව ඉතින් ඉහළ මට්ටමක තියෙන නිසා මිනිස්සු බුද්ධිමත් නැහැ කියලා කියන්න බෑ. ඒ බුද්ධිමත් රටවල් අතර අපි ඉන්නවා. ඔව් මේ වෙලාවේ අපි තේරුම් ගත යුතු තියෙනවා දැන් අපි පැහැදිලිවම දැක්කා අපේ ව්‍යවස්ථාදායකයේ තුල විධායකයේ තුල ප්‍රධාන පුටුවල කබයදී සිද්ධ වෙන කාලයේදී කොහොමද මේ රට අරාජික භාවයට පත් වුනේ කියලා එක්තරා ප්‍රමාණයක ශාසනය අනතුරටපත් වුනේ. ශාසනයට අනතුරටපත් වුනේ කොහොමද කියන එක. දැන් මේ වෙලාවේ අපිට යම්කිසි මැද තැනක ඉඳගෙන වුණත් පැහැදිලි තීරණයක් ගන්න පුළුවන් අපට මේ වෙලාවේ අපේ මුල් පුටුවල ඉන්න පදවිය. උදාහරණයක් වශයෙන් ගත්තොත් විරෝධව කියුවොත් ජනාධිපති පදවියත් අගමැති පදවියත් කියන දෙක හොඳට ඒක රාශී වෙලා සමෝදානිතව ගෙනියන්න පුළුවන් සරස්පක් ක්‍රියාත්මක වෙනවා කියන එක පැහැදිලි. ඒකෙන් මොහන්ස කියන්නේ දැන් ජනාධිපතිවරයෙක් පත් වෙලා ඉවරයි. ඒ ජනාධිපතිවරයා තමයි ඉදිරි කාලේට ජනාධිපතිවරයා විදිහට ඉන්නේ තව වසර කිහිපයක්. එතකොට ඒ කාලය තුළ වැඩක් කෙරෙන්න නම් ජනාධිපතිතුමාට අනුකූලව යම් ආකාරයේ එතුමන්ගේ දැක්වට අනුකූලව ගමන් කරන පිරිසක් ඉන්නවා කියලා. ඔව් දැන් මේ අපේ මිනිස්සු සාමාන්‍ය ජනතාව මුලා කිරීම සඳහා මේ අන්තිම අවස්ථාවයි. මොකද ආය කවදාවත් ඡන්දයක් එන්නේ නැද්ද? ඒකයි අපි දැන් ඉන්නේ තරාතිගේ දුරකාල සීමාව තුළ ඒ ශක්තිය දීලා බැලුවොත් මනවින්ම හිතට කළොත් තුනෙන් දෙකේ බලය ලබා දුන්නොත් විවස්ස සම්පාදනය සඳහා අවශ්‍ය පසුතල සකස් කළ දුන්නොත් කොයි විදිහට කටයුතු කරනවද කියන කාරණාව අපිට යම්කිසි දැනගන්න පුළුවන්. දක්නා නොවනකින් අපිට දැනටත් දැක ගන්න පුළුවන්. මතුමත්කේ ඊට වඩා හොඳින් දැක ගන්න පුළුවන්. මොකද ඒ සාමාන්‍ය විශේෂයෙන්ම රටේ ජනාධිපතිවරයා කියලා ගත්තොත් එතුමා දේශපාලන ශ්‍රේෂ්ඨයෙන් බැහැරව ඉඳලා
කටකේ එතුමා හොඳටම දන්නවා රට ගෙන යා යුත්තේ කොයි දිශාවටද කියන කාරණා. ඒ නිසා මම හිතන්නේ හොඳම දේ තමයි මේ වෙලාවේ එතුමාට ශක්තිය ලබා දීම සඳහා පැහැදිලි කිරීමක් ගැනීම. අපි මේ වැරෙන සුළු තීරණයක් මේ වෙලාවේ දෙන්න බෑ වික්ෂුන් වහන්සේලා හැටියට. අnder මම මැදතන ගෙදගෙන මම බලන්නේ. ඒ නිසා මේ ඒ කියන වහන්සේ බලන්න දැක්ම තිබෙන්නේ රට ගැන, ශාසනය ගැන සහ සමාජය ගැන. ඇත්තම මම කිසිම දෙයක අටකවාදී කෙනෙක් බවට පරිවර්තන වෙලා නෙවෙයි මේ ඉදිරිපත් කරන්නේ. මැදතන ගෙදගෙන මගේ ශක්ති ප්‍රමාණය දිරන ඒ ශක්ති ප්‍රමාණය යමක් කියලා මම කරේ මගේ අදහස මගේ විපක්ෂය. දැන් ඔය කියන කණ්ඩායම් වල හොඳයි කියන අනුමත කරන කණ්ඩායම් වල ස්වාමීන් වහන්සේ ඇතැම් වෙලාවට ඉන්නවා සමාජයේ නොඑක ආකාරයෙන් විස බීජ පතුරවන, නොඑක ආකාරයේ ව්‍යාජව මිනිසුන්ගේ මුදල් ඵලය මේවා ගසා කන, කොමිස් මුදලටම කටයුතු කරන මේ වගේ පුද්ගලයෝ ඉන්නවා. ඒ නිසා මට හිතෙනවා වහන්සේ ඒ කාරණාව කරේ මොකද ඔය වගේ පුද්ගලයන් ආපහු පාර්ලිමේන්තුවට යවලා පසුතැවෙන තත්ත්වයට පත් වෙන නිසා ඒ අතරිනුත් අපි හොඳයි තෝරාගත යුතු නේද කොමද පක්ෂයේ. ඔව් අපිට මේකයි මාගේ පහුගිය කාලෙම අපිට සමස්ත අධ්‍යක්ෂක සම්භාරයක් ලැබුණා. එහෙමයි. ශාසනයට ගැරහුවේ කවුද? ශාසනයේ නිග්‍රහයට වාදනය කරේ කවුද? ශාසනයේ භික්ෂුන් වහන්සේලාට නොඑක ආකාර මේ අපහාසාත්මක නම් පටලදකට කටයුතු කළේ කවුද? ඒ වගේම රටේ ජාතික දේපොළ විනාශ කළේ කවුද? මේ ආකාරයට අපිට යම් කිසි දෙයක් තේරුම් ගන්නට සමහර කෙනෙකුගේ අපි හිතමුකෝ මේ වේදිකා දෙතරන්ටම අයියෙන් මරලා කියලා අනුන්ට දීලා කරන අපහාස කරන මිනිස්සු දිහා බැලුවම ඒ අයගේ සංවරයක් නැත්නම් රටක පාලකයෙකු පළවෙනි කාරණය තමයි වාචික සංවරය තියෙන්න ඕනේ. කායික සංවරය තියෙන්න ඕනේ. එතකොට තමයි මානසික සංවරයෙන් යුක්තව දුරදක්න නෝනින් රට වෙනින් තීරණයක් ගන්න පුළුවන්. දැන් අපිටත් මේ වෙලාවේ මානසික සංවරයෙන් යුක්තව තීරණයක් ගන්න පුළුවන් තියෙනවා අන්තගාමීත්වයේ තොරව. ඒ හැඟීමකින් ඒ කියන්නේ ඕනට හැඟීමකට මුල් තැන දෙන්න ඕනේ. ඕනේ දැන් අපිට අපේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ අපි හිතමුකෝ අපේ දරුවාට කුමන හෝ දේශපාලන පක්ෂයකින් රස්සාවක් දුන්නා නම් එයා ඒ රස්සාව දීපිකට වෙනුවට හිලව්වට ඡන්දේ පාවිච්චි කරන්න හෝ අනිත් අය පාවිච්චි කරවන්න අනිත් අයලා විදිය කරන මිසක් රට ගැන හෝ ජාතිය ගැන හෝ අනාගතය ගැන හෝ හිතන්නේ නැහැ. අපි හැම වෙලාවෙම මොන හරි දෙයක් ලැබුණොත් ලැබිච්ච දෙයට අපි අපේ වටිනා කියන රට හිලව්වට තියනවා කියලායි ඉත්තර තියනවා කියලායි මට කියන්නේ. හොඳයි අපේ ඉතිහාසයේ ඉඳලා වර්තමානයේ දක්වාම බැලුවොත් එහෙම වෙන අවස්ථා තමයි බහුල. ඔබ වහන්සේ කියන ආකාරයට යමක් අපි පෞද්ගලික පටු චේතනාවක් මුල් කරගෙන රට ශාසනය කියන මේ උතුම් වූ කාරණාවන් පාවා දෙනවා නම් ඊට වැඩි පසුතැවීමක් තවත් ඇති වෙන එකක් නෑ. මොකද විදේශයන් වලින් ලංකාවට පැමිණ අපි ඉස්මායිල් හාමුදුරුවෝ ගත්තා, ඕල්කට්තුමා ගත්තා, මේ විදේශවල වලින් ලංකාවට ආපු ඇත්තෝ ගත්තත් මේ ලංකාව කෙරේ අප්‍රමාණ ගෞරවයක් තිබුණා. මේ රට පිළිබඳව අප්‍රමාණ ගෞරවයක් තිබුණා. ඒ ගෞරවය ඇතුව කටයුතු කරපු අවස්ථාවන් අපේ ඉතිහාසයේ තියෙනවා. එහෙම තත්ත්වයක් තුළ අපේ රටේ ඉපදිලා අපේ රටේම හැදී වැඩිලා හැබැයි පිටරටට ආවද එහෙම නැත්නම් මේ රටේ විනාශයම බලාපොරොත්තු වෙන්නේ මේ රටේ ඒකීය භාවයම විනාශ කරන්නට බලාපොරොත්තු වෙන පිරිස් ඉන්න එක ගැන අපි නැවත නැවත හිතන්න ඕන පසුතැවෙන්නට ඕන. ඒ පසුතැවීම නැති කරගන්න තමයි අද පසුතැවීම ගැන කතා කරපු මොහොතේ ඡන්දය පිළිබඳව කතා කරන්නට අපේක්ෂකයන් පිළිබඳව කතා කරන්නට මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලට ලැබිලා තිබෙන අවසාන දිනේ මේ ධර්මදේශනාවට මැතිවරණේ ගාව ගත්ත නෙමෙයි. හැබැයි රටක තීරණ ගන්නා තැනට අපි පාලකයන් යොමු කරන්නට කටයුතු කරන මොහොතක ඒ පිළිබඳව හඬවදි කරපු ඉතිහාසයේ ඉඳලම හඬවදි කරපු ප්‍රධානම චරිතය තමයි භික්ෂුන් වහන්සේ. උන්වහන්සේලා මේ රට යම් ආකාරයකට දිශාවකට නැත්නම් යහපත් දිශාවකට යොමු කරවන්නට කටයුතු කරපු මොර දේවතාවුන් වහන්සේලා ඒ මාර්ගයේ කියා දෙන්නට තමයි මේ සාකච්ඡාව තුළදී අපේ හාමුදුරුවෝ වහන්සේගේ මේ කාරණා විමසුවේ නිසා ඔබ ප්‍රබුද්ධ ජනතාවක් අපේ රටේ ඉන්නවා. ඒ ප්‍රබුද්ධ ජනතාව ඒ කෙරෙහි සැලකිලිමත් වෙන මොන පක්ෂයකින් ඡන්දය ඉල්ලුවත් තමන්ගේ පක්ෂය කුමක් වුවත් එහිදී පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ කවුද කියන කාරණය සහ අර ගැලරියට ගියාම අපේ හාමුදුරනේ පොඩි දරුවෝ අධ්‍යාපනය ලබන දරුවෝ පාසලෙන් එක්කයි යනවා යම් ආකාරයකට මේ අවබෝධයක් ලබා දීමට පාර්ලිමේන්තුව. හැබැයි ඒ පාර්ලිමේන්තුව පිළිබඳ ලබා දෙන අවබෝධය කුමක්ද කියලා බැලුවාම ඒ කාලය තුල පෞද්ගලික කාලය තුල අපි දුටුවේ විහිළු සපයන අර මාමුලින් සිහිපත් කළ ආකාරයට දරුවන්ට ජුගුප්සාව ඇති වෙන ආකාරයට පාර්ලිමේන්තුවේ ඉන්න හිතිය යුතු අයද මේ කියලා දෙපාරක් හිතන්නට පුළුවන් අවස්ථාවක්. ඇත්තම විශේෂයෙන් දවස් කාරණාවක් මතක් කරනවා. දැන් රටක රජයේ කරවන පක්ෂයේ වගේම විපක්ෂය අතිශයින්ම වැදගත්. මොකද වැදගත් වෙන රටක් ඉදිරියට යන්නේ විපක්ෂයේ සාකච්ඡා වාද විවාද හරහා. නමුත් අර වගේ මිනිස් කුඩු ගහනකින් පටන් අරගෙන
කතානායකතුමාගේ පුටුරු වතරවක් කරන්නේ දක්වා මේ මහා පොඩි දරුවෝ කරන්නේ තරම විදිහේ විලේච්ඡ කටයුතු කරපු පිරිසක් ගැන අපේ අවධානය විශේෂයෙන් මේ වෙලාවේ යොමු කරන්න ඕන. එහෙමයි. විපක්ෂයෙන් උනත් ඔබ තෝරා ගන්නකොට දැන් තමන්ගේ විශ්විකේ තියෙන විපක්ෂ කණ්ඩායමක් ඉන්නවනේ. ඒ අතරිනුත් ඔබ ශක්තිමත් විපක්ෂයක් කොට ගන්න පුළුවන් කෙනෙක් තමයි ඉදිරියට යවන්න. සදාචාරාත්මක ගුණයන්ගේ පිහිටාගත්ත අරකෝගේ අරලසට දෝෂණයට වංචාවට හිතුවක්කාරකමට අතුරුමතික වැඩවලට චන්දිකමට නැපුරු නොවෙච්ච විපක්ෂයේ මහත්වරු රහනෝනා මහත්වරු පිටත් කළොත් ඔව් බුද්ධිමය සංවාදයක් ගොඩනගාවි කියන බලාපොරොත්තු අපට කියන්න පුළුවන්. ඒක වෙන්න ඕන හැබැයි. ඔව් ඒ නිසා ජනතාව වෙනුවෙන් පෙරගැසෙත්වා කියලා අපි වැඩසටහනින් සමුගන්න කාල වේලාව උදා වෙලා තිබෙන මොහොතේ විශේෂයෙන්ම මේ පුදබිමට ඒ වගේම මේ සිදුවේ කටයුතු වලට නායකත්වයෙන් කටයුතු කරන පින්වතුන් රාශියක් ඉන්නවා. ඒ බොහොම උනන්දුවෙන් බොහොම කැමැත්තෙන් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් අපේ පූජනීය කැටවලේ මාළොක නායක හඳුනනහස ප්‍රධාන මේ ගෞරවනීය මහා සංඝරත්නයේ කෙරෙහි ශාසනය වෙනුවෙන් කරන්නා වූ තරීතර කැපවීමට හෘදයාංගම පුණ්‍යානුමෝදනා කරන්නට අපේ හඳුනනහස හැමදේම කාල වේලාව අවසන් වශයෙන් යොදා ගන්නවා. මම වහන්සේට ඒ සඳහා බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. බෝධිසත්ව කාලක ධර්මයක් හැටියට දාන ආදී පාරමිතා ගුණ ධර්ම පූර්ණය කරන පින්වත් ඔබ හැම දෙනාටම ඒ බෝධිසත්ව ආරම්භන ධර්මයෝ නිබ්බාන ධාතුව ප්‍රසක් කර ගැනීමට මෙපිටි සසර යම් මොහොතක් ගත කරන්නට සිදු වෙනවා නම් තා ඔබට නිවනේ නිවීම සඳහා අපට අපි ඒ උතුම් නිවන සොයාගෙන යන ගමන උදෙසා අපට කළ උපකාරය ඒකාන්තයෙන් පින්නක ඔබට පුණ්‍යානුමෝදනා පූර්වකව සිහිපත් කරමින් අපි පින් අනුමෝදන් කරවන්නට ඕනේ. මේ ගෙවුණු 4 මාසක පමණ ඊට අධික කාලයක් අපි සියලු දෙනා වහන්සේලාට දම්පැන් ටික හදා කියා ගන්නට ඇතැම් විටක දුරකතර ගෙවාගෙන එන්නට බැරිකම නිසා බරපැනින් වේවා. ඒ වගේම පැමිණෙන්නට මොනතරම් බාධක තිබුණත් වේලී ආහාර පාන ආදී දේවල් වැඩමවගෙන දීමෙන් වේවා. අපට අපෝපකාර කළා වූ සියලු පින්නතර වගේම මේ දුෂ්කරතා මැදියේ උනත් සෑමලෝ නිර්මාණය කරන පින්කමට පින්නත් ඔබ ශක්තිය ලබා දෙමින් මගේ ශාසනික බලාපොරොත්තු සපුරා දෙන්නට ආධාර උපකාර කිරීම පිළිබඳව නිබඳවම හදපත් දෙකින් අනුමෝදන් කරමින් දවසකට වෙන් කර ගන්නට ලැබෙන කෙටි කාල සීමාව තුළ අදත් පුණ්‍යානුමෝදනා කීපයකට අපේ මනස යොමු කරවන්නට කැමැති. ඔස්ට්‍රේලියාවේ පර්ත් නගරයේහි ශිරාණී දොඩංගොඩ පින්වත් පියණිය රුපියල් 50000ක බරපැනක් පිළිගන්වලා මේ වන විට ස්වාමීන් වහන්සේලාට මෙහෙණින් වහන්සේලාට අවශ්‍ය බොහෝ දේවල් භාණ්ඩ වශයෙන් තටාගත කරලා තිනවා. අපට අප්‍රමාණ අපෝපකාර කරන පින් ඇති වාසනාවන්ත දියණිය නිරන්තරයෙන්ම තමන්ගේ මෑණියන් පිළිබඳව සිහිපත් කරනවා. මහත් වූ ගෞරවාදයෙන් අප සමග ශ්‍රී ලංකාවේ වැරැල්ල හේන හොරණ කියන ලිපිනේ පරිංචිව සිටින කරුණාවතී සෙනෙහබර පින්වත් අම්මේ අම්මාට ආශිර්වාද කරන්නට දියණිය ඇතුළු ඒ දරුවන් අම්මට පින් අනුමෝදන් කරන්නට ප්‍රාර්ථනා කරලා තිනවා. ඒ වගේම ඔස්ට්‍රේලියාවේ වාසය කරන අපේ ශිරාණී දොඩංගොඩ පින්වත් දියණියගේ ආදරණීය දරුපැටියා දිසුලි විහංගාසන එකම දියණියට අධ්‍යයන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා. ඔබ සැබවින්ම පාරමිතා ධර්මය සම්පූර්ණ කරගෙන යන දරුවන් ඒ නිසා ඔබගේ සකල ප්‍රාර්ථනාවන් ඒකාන්ත සමුද්ද වේවා කියලා ආදරයෙන් කරුණාවෙන් ගෞරවයෙන් ප්‍රාර්ථනා කරනවා. දීලවණී මෙන්ඩිස් මහත්මිය අනුරාධපුරය සංඝමිත්තා පාර ඒගොඩ ගියවත්ත අංක 1410 ඒ නිවසේ සිටයි මිය අපට දායකත්වය දරන්නේ රුපියල් 40000ක් තෑමරු නිර්මාණය වෙනුවෙන් පූජා කරලා තිනවා. 8 වසරකට පෙර අභාවයට පත් තරංග ගුණවර්ධන ආදරණීය පුතාට පින් අනුමෝදන් කරන උතුම්ම බලාපොරොත්තුව තමයි ඈතුල තියෙන්නේ. ඒ වෙනුවෙන් බොහෝ මානසික අවපාතයකට පත්ව සිටින ආසනීයවර පුතණුවන් නිසා නමුත් ආදරණීය පුතුට මේ කුසල සම්පත්තිය සකවත් ආත්ම භාවයකට මඟ පෙන්වන නිසා ඒකාන්තයෙන් ඔබතුමිය හිතේ සතුටෙන් මේ පින් අනුමෝදන් කරවන්නට කියලා මතක් කරමින් තරංග ගුණවර්ධන පුතුනි නිවන් දක්නා මොහොත දක්වා ඔබට අකාල වියෝවක් නොම වේවා. නිවන් පින් සමයෙන් කුසල නැමී කීවේවා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම ජේම්ස් සෝමාවතී මෑණියන්, මැගිනෝනා මෑණියන්, සමන් මාලා
සීතා රංජනී කියන පින්වත් පුස්තිරිස දෙලිගස් පාර පිටිහුම කෑගල්ලේ සිට රුපියල් 40000ක් දානමාන ආදී සියලු පින් කටයුතු වලින් පූජා කරන සියලුම මේ විනාතින පින් අනුමෝදන් කරන්නත් සුජීවත් හැම පිදුක් නරෝගී සුවපතනට තම තමන්ගේ ප්‍රාර්ථනාවල් සමුද්ද කරගන්නට හේතුවක් වේවා කියලා අදිෂ්ඨාන කොට තිබෙනවා. ඒ ප්‍රාර්ථනාවට පින් දෙමින් අංගොඩ ඉබුටාන අංගයේ 93 නිවසේ මාළි කුලශේඛර පින්වත් මහත්මිය රුපියල් 25000ක් පූජා කරමින් දානමාන ආදී කටයුතු වලට අපට ශක්තිය ලබා දුන්නා. සීතා කුලශේඛර මෑණියන්ට නේතුරු විජේකොන් පොසොටත් ඒ වගේම තිනුමි විජේකොන් ඊනියට ආශිර්වාද කරන්නටයි මාළි කුලශේඛර පින්වත් මහත්මිය අපේක්ෂා කරන්නේ. ඒ වගේම ලලිතා කාන්ති පින්වත් මහත්මිය හෝමාගම සිට මේ පුණ්‍ය භූමියේ රුපියල් 40000ක බරපතල පිළිගන්නවා දානමාන ආදී කටයුතු වලට අපට ශක්තිය ලබා දුන්නා. මේක මාස 22 පෙර භාවයට පත් වූ සෙනුර රකිත් ගුණසේකර සෙන්හබර පුතාට පින් අනුමෝදන් කිරීමයි ඇයගේ කමාරගුණ. ඒ වගේම WD මුනිදාස ස්වයං පුරුෂයාටත් සුනිලා පෙරේරා නන්දනීට ජයන්ති කරුණානායක ආදරණීය මිතුරියටත් සමර රණසිංහ මහත්මියගේ මෑණියන් වන දයාවති ගමගේ මහත්මියට පින් අනුමෝදන් කරන්නට සුජීවත් සැමට ආශිර්වාද කරන්නටයි මේ පුණ්‍ය ශක්තිය දානමෝදන් කරන්නේ. මේ පුණ්‍ය ශක්තිය අනන්ත භවයෙන් පරම නිවනින් සැනසීම දක්වා යන ගමනට පාරමිතා පිරේවායි මෙත් සිතින් ගෞරව සිතින් ප්‍රාර්ථනා කරනවා. ප්‍රහමත සම්මා සම්බුද්ධ සම්මා සම්බුද්ධි සාදු සාදු සාදු. මේ ගෞරවනීය ප්‍රාර්ථනාවත් සමග මෙත් පාමුලෙන් අපි සමුගන්නවා. පසීපත් කරන්න මේ පුණ්‍ය ස්ථානයේ පූජනීය සිද්ධ ස්ථානයේ දුරකථන අංක ඔබ කතා කරන්න 07114 222 844 07114 844 ඒ වගේම 070 13 14 625 033 22 24 384 033 22 24 384 දුරකථන අංකය ඒ සඳහා විවෘතව තිබෙන්නේ. ඒ වගේම හෙට පුරපසළොස්වක පොහෝ දිනේ ඓතිහාසික දෙවනකල පුදුමේ සිට අපි ශ්වේත පූජා සඳහා වැඩසටහන උදෑසන සිට ක්‍රියාත්මක කරනවා. ඊට සමගාමීව සන්ධ්‍යාවේදී ප්‍රතිසල්ල පූජා කොට වස ආරාධනා කිරීමේ පින්කම සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. එයත් ඔබට ගෞරවයෙන් සිහිපත් කරමින් අද මෙත් පාමුලෙන් සමුගන්නා මොහොතේ පූජනීය වන්දනීය කැටබල හේමාලෝක අපේ නායක හමුදුරන් වහන්සේට නැවත නැවත අපි ප්‍රාර්ථනා කරනවා. නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කියලා. උන්වහන්සේට තිබෙන සියලු රෝග පීඩාවන් දුරු වේවා කියලා ගෞරව සිතින් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම උන්වහන්සේ අපමණ කුසල රැස් කරන සියලු කුසල් උන්වහන්සේට මේ ගෞතම සම්බුද්ධ ශාසනයේම ධර්ම අවබෝධය පිණිසම නිවනින් නිවීම පිණිසම පාරමිතා වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් මෙත් පාමුලෙන් සමුගන්නේ. රාත්‍රී 7ට නැවතත් සිග්නෙත් අසුපේ නාමයෙන් පූජනීය බලංගොඩ රාජ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරන්නට ඔබට ඇරයුම් කරනවා. හැම දිනකටම